2014 ස්ට්‍රක්චර් පේපර් එක ගත්තට පස්සේ පළවෙනි ගැටලුව ඇවිල්ලා තියෙන්නේ මිනුම් උපකරණ සම්බන්ධයෙන්. මිනුම් උපකරණ වලට සම්බන්ධයෙන් තමයි වර්නියර් කැලිපරයත් එක්කයි පළවෙනි ගැටලුව ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. දෙවැනි ගැටලුව ගත්තට පස්සේදී තාපය වලට අදාළ පොඩ්ඩක් නිර්මාණාත්මක ගැටලුවක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. හරිද? ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ ගත්තට පස්සේදී වර්ණාවලී මානය පිළිබඳව ඔයගොල්ලන්ගෙන් අහලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිරෝධයක් නොදන්නා ප්‍රතිරෝධක අගය හොයන්න කොහොමද? ඇමීටර් වෝල්ට්මීටර් පාවිච්චි කරන්න කොහොමද? ඔන්න ඔය දේවල් ටික පිළිබඳවයි හතරවෙනි ගැටලුවේ අහලා තියෙන්නේ. 2014 පේපරේ 2013ත් එක ගත්තම ඊට වඩා පොඩ්ඩක් නිර්මාණාත්මක පැත්තට වැඩි නැඹුරුතාවයක් තියෙනවා. පේපර් එක කරපු ළමයින්ට ඕක දකින්න ඇති. හරි පුතේ. එතකොට 2014 ස්ට්‍රක්චර් පේපර් එක ගත්තම අපි මුලින්ම පළවෙනි ගැටලුව සාකච්ඡා කරන්න. ඔන්න අපට දීලා තියෙනවා රූපේ පෙන්වා ඇති ආකාරයේ කුඩා ඒකාකාර සිලින්ඩරාකාර භාජනයක් සාදායති ද්‍රව්‍යයේ ඝනත්වය නිර්ණය කරන්නයි අපට දීලා තියෙන්නේ මිනුම්. එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන පරීක්ෂණය කරන්න කලින් මුලින්ම බලන්න ඕන මේක දීලා තියෙන්නේ මොනවද මිනුම් උපකරණ. හරි දීලා තියෙන වර්නියර් කැලිපරයක්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික තුලාවක් දීලා තියෙනවා. අපට අවශ්‍ය මොකක්ද? ඔය සිලින්ඩරේ හදපු ද්‍රව්‍යයේ ඝනත්වය හොයන්න අවශ්‍ය වෙන්නේ. හරි. එහෙනම් සිලින්ඩරේ හදපු ද්‍රව්‍යයේ ඝනත්වය හොයන්න යද්දි පුතේ ඔයා දැනගන්න ඕන මේකේ දිගවල් මනින්නේ වර්නියර් කැලිපරේ පාවිච්චි කළා. දිගවල් මැනලා පරිමාව ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම මේක ස්කන්ධ මැනගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික තුලාව පාවිච්චි කළා. අන්න එහෙම අපිට පුතේ මේ පරීක්ෂණයට අදාළව එහෙනම් පරිමාවයි ස්කන්ධය මැනගත්තට පස්සේ පරිමාව ගණනය කරනවා ස්කන්ධය මනිනවා. ඔය දෙක පාවිච්චි කළා අපිට පුළුවන් ඔය ලෝහයේ හදපු ද්‍රව්‍යයේ ඝනත්වය නිර්ණය කරන්න. ඔන්න පරීක්ෂණයේ වෙන විදිය. වර්නියර් කැලිපරයක් පාවිච්චි කරනවා නම් බොහෝ දුරට ඔය මිනුම් දෝෂ සහිත බවක් නැති වෙන්න පාවිච්චි කරන්න පුළුවන් පරාසය මොකද්ද? සෙන්ටිමීටර් 1ක ඉඳලා සෙන්ටිමීටර් 14ක් වගේ දක්වා සාමාන්‍යයෙන් වර්නියර් කැලිපරයකින් මිනුම් ලබා ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා සෙන්ටිමීටර් 10ට වඩා වැඩි මිනුම් මනින්න අපිට මීටර රූල පාවිච්චි කරන්න පුළුවන්. 10ට වඩා අඩු මිනුම් මනින්න වර්නියර් කැලිපරේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සෙන්ටිමීටර් 1ට වඩා වැඩි ඒවා මැන්නට 1ට වඩා අඩු ඒවා මනින්න යද්දී වර්නියර් කැලිපරේ ප්‍රතිශත දෝෂේ එහෙම නැත්නම් භාගික දෝෂේ විශාල අගයක් ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිශත දෝෂ 100ට 1ට වඩා වැඩි වෙනවා. අන්න දෝෂ සහිතයි. එහෙනම් මතක තියාගන්න සාමාන්‍යයෙන් පාසල් විද්‍යාගාරේ පාවිච්චි කරන වර්නියර් කැලිපරයකින් සෙන්ටිමීටර් 1ට වඩා අඩු මිනුම් මනින්න යන්නේ නැහැ. සෙන්ටිමීටර් 1ට වඩා වැඩි සාමාන්‍ය 14 තමයි උපරිමගේ 14ක් 15ක් වගේ තමයි තියෙන්නේ. ඔය පරාස තුර මිනුම් තමයි වර්නියර් කැලිපරයකින් අපි මනින්න යන්නේ. හරි. දැන් පුතේ යම් ප්‍රශ්නෙට. ඉහත මිනුම් ලබා ගැනීම සඳහා වර්නියර් කැලිපරයක් භාවිතා කිරීමට පෙර ඔබ විසින් ගත යුතු ප්‍රථම පියවර කුමක්ද? අපි ඔය වර්නියර් කැලිපරයක් පාවිච්චි කරන්න කලින් අපි බලන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි වර්නියර් කැලිපරයක කුඩාම මිනුම හොයාගන්න ඕන. ඒ වගේම අනිත් එක තමයි වර්නියර් කැලිපරේ සඳහා මූලාංක දෝෂයක් තියෙනවද කියන එක මුලින්ම හොයාගන්න ඕන.
එතකොට පුතේ මූලාංක දෝෂයක් තියෙනවද කිව්වම වර්ණීය කැලිපරයකට පුතේ මූලාංක දෝෂ දෙකක් කතා වෙනවා. එකක් තමයි හනු සඳහා මූලාංක දෝෂ. ඒ වගේම ওই ගැඹුර මනින කූර සඳහා මූලාංක දෝෂත් වෙනම අපි හොයනවා. හනු සඳහා හොයන මූලාංක දෝෂ ගැඹුර මනින කූරට යොදා ගන්න බෑ. ගැඹුර මනින කූර සඳහා යොදා ගන්න ඒවා හනු සඳහා යොදා ගන්නත් බෑ. එහෙනම් අපි ওই දේවලුත් දැනගෙන තිබිය යුතුයි. හරි. එහෙනම් අපේ මුලින්ම අහන්නේ පළවෙනි ගැටලුවේ සිම්පල් A කොටසේ අපි මුලින්ම ගන්නෙ මොකක්ද? අපි මුලින්ම කරන පියවර තමයි වර්ණීය කැලිපරය සඳහා මූලාංක දෝෂයක් තිබේදැයි පරීක්ෂා කිරීම. ඔන්න එක උත්තරයක්. වර්ණීය කැලිපරය සඳහා මූලාංක දෝෂයක් තිබේදැයි පරීක්ෂා කිරීම. ඔය එකක්. එහෙම නැත්නම් තව උත්තරයක් ලියන්න පුළුවන්. උපකරණයේ කුඩාම මිනුම පරීක්ෂාව. සාමාන්‍ය පුතේ අපි මිනුම් උපකරණයක් ගත්තම අපි කරන පළවෙනි පියවර තමයි ඒ මිනුම් උපකරණයට මූලාංක දෝෂ එහෙම නැත්නම් දෝෂ පවතිනවද කියලා හොයන එක. අංක දෙවෙනි පියවර තමයි කුඩා මිනුම් පරීක්ෂා කරන්නේ. හැබැයි ඔය දෙන්න මාරු කරලා කරත් ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ නිසා ඔන්න ඔය දෙන්නගෙන් ඕනෑම කෙනෙක් ලියලා තියෙනවා නම් ඕගොල්ලන්ට හම්බෙනවා එක ලකුණක්. ඔය දෙකෙන් ඕනෑම එකක්. මෙතනදී ඔය මූලාංක දෝෂයක් හොයනවා කියන එකට වර්ණීය කැලිපරයේ බාහිර හනු එකිනෙක ස්පර්ශ කළා මූලාංක දෝෂයක් පවතීද කියලා හෙව්වා ප්‍රශ්නයක් නෑ ලකුණු හම්බෙනවා. එහෙම තිබ්බත් ප්‍රශ්නයක් නෑ ඔකේ ලකුණු හම්බෙනවා. ඔන්න එහෙනම් පළවෙනි A කොටසට උමයි ලකුණු වෙන් වෙලා තියෙන්නේ. අපි යම් B කොටසට. B කොටස කියනවා භාජනයේ සාදායක ද්‍රව්‍යයේ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ද්‍රවයේ පරිමාව ස්කන්ධය ඇසුරෙන් ලියන්නලු. ඔයාලට ලියන්න පුළුවන් B ප්‍රකාශي හැමෝම දන්න දෙයක්. ඝනත්වය සමානයි. ඝනත්වය දීලා තියෙන D වලින්. ස්කන්ධ කැපිටල් N පරිමාව V. ඔහොම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. ඔන්න ඔය ඕනෑම උත්තරයක් සඳහා මෙහෙම එහෙම නැත්නම් මේ විදියට ඔය දෙකෙන් ඕනම එකක් ලියලා තියෙනවා නම් ඔයාලට පුතේ එක ලකුණක් හම්බෙනවා. සමහර ළමයි මේ වගේ වෙලාවකදී ඝනත්වය පුරුදු සංකේත මාර්ගද රෝ සමානයි m බෙදීම v කියලා ලියුවට ලකුණු හම්බෙන්නේ නැත. මෙයා සිම්පල් m වුණොත් ලකුණු හම්බෙන්නේ නැත. දීලා තියෙන සංකේත අසුරෙන් තමයි ලියනව නම් ලියන්න ඕනේ. ඔය උත්තර දෙකෙන් ඕනම එකකට එක ලකුණක් හම්බෙනවා. හරි. අපි යමු පුතේ තුන්වෙනි කොටස. C කොටස. භාජනයේ බාහිර විස්කම්භය සහ අභ්‍යන්තර විස්කම්භය යන මිනුම් දෙකට අමතරව ද්‍රව්‍ය පරිමාව නිර්ණය කිරීම සඳහා වර්ණීය කැලිපරයේ භාවිතයෙන් ලබා ගන්නා අනිත් මිනුම් සඳහන් කරන්න. බලන්න ඔතන කියලා තියෙන්නේ භාජනයේ අභ්‍යන්තර විස්කම්භයයි බාහිර විස්කම්භය කියන දෙක. කිසිම වෙලාවක ඔතන කියලා නැහැ නේද? අභ්‍යන්තර අරය බාහිර අරය කියලා. මොකෝ එහෙම වෙන්න හේතුව? ඔතන පුතේ අපෙන් අහන්නේ මොනදී අපෙන් අහලා තියෙන්නේ මිනුමක්. ලබා ගන්න ඕන මිනුමක් ගැනයි කතා කරන්නේ.
මිනුම් කියන්නේ වර්ණීය කැලිපරෙන් මනින්න පුළුවන් ඒවා. ඔයාට කිසිම වෙලාවක ඔය සිලින්ඩරේ අභ්‍යන්තර අරය මනින්න බෑ. ඒ වගේම ඔය සිලින්ඩරේ බාහිර අරය මනින්නත් බෑ. ඔයාට කරන්න වෙන්නේ අභ්‍යන්තර විස්කම්භයයි බාහිර විස්කම්භය දෙන්න වර්ණීය කැලිපරේ භාවිතයෙන් මනිනවා. කොහොමද? බාහිර විස්කම්භය මනිනවා පිටත අණු එහෙම නැත්නම් බාහිර අණු භාවිතයෙන්. අභ්‍යන්තර අණු එහෙම නැත්නම් ඇතුළු අණු භාවිතයෙන් අභ්‍යන්තර විස්කම්භය මනින්න පුළුවන්. අරය කියන්නේ ඕකෙන් භාගයක්. හරි නේද? ඔන්න එතනින් පස්සේ අපිට අවශ්‍යයි මේකේ පරිමාව ගන්න තවත් මිනුම් තුනක්. ඔන්න අභ්‍යන්තර විස්කම්භය බාහිර විස්කම්භය හරි. මේක ගන්න වෙනවා සිලින්ඩරයේ උස්ස. සිලින්ඩරයේ උස්ස කියන්නේ මේක. බලන්න මේක යටින් බඳුන සංවෘතයි. එහෙනම් මෙයාගේ මනින්න වෙනවා ගැඹුර. සිලින්ඩරයේ ගැඹුර මනින්න වෙනවා. එහෙනම් එකක් තමයි මෙතන උත්තර තුනක් අවශ්‍යයි. කොහොමද උත්තර තුන ගන්නෙ? එකක් අපි දන්නවා සිලින්ඩරයේ ගැඹුර. අනිත් එක තමයි සිලින්ඩරයේ උස. ඔන්න දෙන්නෙක් ලියාගත්තා. හැබැයි උත්තරවල තියෙන 3 දෙනෙක්. මෙන්න උපකරණ අපිට අවශ්‍යයි තව. ඔය වෙලාවේදී මූලාංක දෝෂ තියෙනවද පරීක්ෂා කරන්න අවශ්‍යයි. එහෙනම් අපි ඕකද 3 වෙනියට බලන්න ඕන මොකක්ද? උපකරණ තියෙන මූලාංක දෝෂය කියන එක තමයි අනිත් මනින මිනුමක් විදිහට තියෙන්නේ. ඒක මම හොයාගත්ත කොතනින්ද? ඔතනින් හොයන්න බෑ. මෙන්න පහළ තියෙන රූප සටහන් ටික බලන්න. අණු දෙක එකිනෙක ස්පර්ශ වෙලා තියෙනවා. අන්න පුතේ අණු දෙක එකිනෙක ස්පර්ශ වෙච්ච වෙලාවේදී ප්‍රධාන පරිමාණය බිඳුවයි වර්ණීය බිඳුවයි ඒක රේඛීය වෙලා නැහැ. ඒක රේඛීය වෙලා නැහැ කියන්නේ ඔතන මූලාංක දෝෂයක් පවතිනවා. අන්න එන අපි මනින අනිත් මිනුම මොකක්ද? මූලාංක දෝෂය. අදහසක් නැත්තම් පොඩ්ඩක් ඉතිරි කරලා යන්න. 3 වෙනි මිනුම ගන්න අදහසක් තිබ්බේ නැහැ. පොඩ්ඩක් ඉතිරි කරලා ගියා. 4 වෙනි එකේ රූප ටික දැක්කම අන්න එනවා මනින එකක් තමයි මූලාංක දෝෂය. හරි. ඔන්න ඔය 3 දෙනාම ලියලා තියෙනවා නම් ඔය 3 දෙනාම ලියලා තියෙනවා නම් තමයි පුතේ ඔයාට එක ලකුණක් හම්බෙන්නේ. ඔය 3 දෙනාම ලියලා තිබ්බොත් විතරයි එක ලකුණක් ඕගොල්ලන්ට හම්බෙන්නේ. D කොටසට යන්න. D කොටසට යන්න. D කොටසේ මොකක්ද කියන්නේ? මෙතන උත්තර දෙකක් තිබ්බට ලකුණු නැත. උත්තර 3ම නිවැරදි නම් විතරයි ලකුණ හම්බෙන්නේ. D කොටසේ කියනවා ඔන්න භාජනයේ හදලා තියෙන ද්‍රව්‍ය පරිමාණය නිර්ණය කරන්න යනවා. ඒකදී ලබාගත් එක් මිනුම් කට්ටලයට අදාළ සියලුම ප්‍රධාන හා වර්ණීය පරිමාණ පිහිටු ඔන්න පහත රූපවල දක්වලා තියෙනවා. ඒකට අදාළව හණු පිහිටන විදියත් දකුණු පසෙන් දීලා තියෙනවා. මෙතන මෙන්න දීලා තියෙන වැදගත් සටහනක්. භාජනයේ උස කියන එක ඒකේ බාහිර විස්කම්භයට වඩා විශාලයි. එහෙනම් වැඩි පාඨාංකයක් තියෙන උසට බාහිර විස්කම්භයට වඩා. එහෙනම් අභ්‍යන්තර විස්කම්භය ඊට වඩා කුඩායි. හරි. මෙන්න පුතේ මේක තියෙනවා අණු දෙක එකිනෙක ස්පර්ශ වුණාම පිටත අණු එකිනෙක ස්පර්ශ වුණාම ප්‍රධාන පරිමාණයේ බිඳුවයි වර්ණීය පරිමාණයේ බිඳුවයි මොකද වෙලා තියෙන්නේ? එකම රේඛාවක පිහිටන්නේ නැත. ඒ කියන්නේ ඒක රේඛියන්නේ නැත. එහෙනම් ඔන්න පළවෙනි එකට අදාළව ඔක තියෙන මූලාංක දෝෂයක්. මොන මූලාංක දෝෂයක්ද උතන තියෙන්නේ? බලන්න මේ දෙන්නේ එකිනෙක ස්පර්ශ වුණාම හරියට නම් වෙන්න ඕන ප්‍රධාන පරිමාණයේ බිඳුව ළඟටම වර්ණීය බිඳුවත් එන්න ඕන. හැබැයි එහෙම එන්නේ නැහැ. එහෙම එන්නේ නැති වෙන්න නම් මෙන්න මෙතන මේ ඇතුලේ මෙන්න මේ තැන තැම්පත් වෙලා තියෙන අපද්‍රව්‍ය. ඒ කියන්නේ මල කාලා වගේ නැත්නම් මොන හරි අපද්‍රව්‍ය තැම්පත් වෙලා තියෙන්න ඕන. එහෙනම් මේකෙන් ගන්න මිනුමකින් මොකක්ද වෙන්නේ? වැඩිපුර තමා මැනෙන්නේ. වැඩිපුර මැනෙනවා කියන්නේ මෙයාගේ වැඩිපුර මැනෙනවා කියන්නේ මෙයාට තියෙන ධන මූලාංක දෝෂයක්.
වැඩිපුර මැනෙන එක නම් දෝෂේ අවම කරන්න, දෝෂේ නිවැරදි කරන්න අපි කරන්න ඕන අදාළ මිනුමෙන් දෝෂේ අඩු කළ යුතුයි. දෝෂය අඩු කරනවා කියන්නේ අපි කියනවා ඍණ මූලාංක ශෝධනයක් කරනවා. ඍණ මූලාංක ශෝධනයක් කරනවා. හරි. දෙවැනි අවස්ථාවක් කොහොම තියෙනවා? ඔන්න තුන්වෙනි එක මෙන්න 4 මෙන්න 5. හරි පුතේ. රූප නිවැරදිව හඳුනාගෙන සිහි දක්වා ඇති මිනුම් හා සම්බන්ධ කර පාට දී ඇති වගුව සම්පූර්ණ කරන්න. මෙන්න වගුව සම්පූර්ණ කරන්න ගියාම කොටස් පහක් තියෙනවා. වර්නියර් කැලිපර ක්‍රියවීමයි, නිවැරදි පාඨාංකයයි, මිනුමේ නමයි. වර්නියර් කැලිපර කියවීම. එන්න මෙතෙන්ටත් පේනවනේ. හරි. මේ හරියට ඔක තමයි පේන්නේ. ඕකේ මම මෙතන ටේබල් එකේ පුතේ මෙන්න මේ විදියට පොඩි ඉඩක් වෙන් කරගන්න. ඔය විදියට. මේ D කොටසට හදන්න යන්නේ මෙන්න පළවෙනි මෙතන අපි කියවන වර්නියර් කියවීම. මේක දාන්නේ මොකක්ද? මේක දාන්නේ නිවැරදි පාඨාංකය. මෙතන දාන්නේ අපි මිනුම. ගත්ත මිනුම මොකක්ද කියන එක. ගත්ත මිනුම මොකක්ද කියන එක. මම දාන්නම් කොටස් 1 2 3 4 5. දැන් අපි මේ ටේබල් එක පුරවන්න යමු. පළවෙනි එකේම මෙන්න මෙතන නිවැරදි පාඨාංක කියන කෙනා කොහොම නැහැ. ඔකෙන් මනින මිනුමක් කියන්නේ මොකක්ද? මිනුමක් කියන්නේ පුතා මනින ඒවා. පාඨාංකයක් කියන්නේ මිනුම් ගන්න ලබා ගන්න ඒවා. ගණනය කිරීමක් කියන්නේ මිනුම් භාවිතා කරලා සිදු කරන ලැබෙන ප්‍රතිඵල. එහෙනම් මිනුම කියන එකේ ලියවෙන්න ඕන හැම වෙලෙම මනින දේවල් විතරයි. එහෙම නැත්නම් ලකුණු නැත. පළවෙනි එකේ මෙතන පාඨාංක නිවර්ධ කරන තැන කළු කරලා කියන්නේ මෙතන තියෙන පුතේ මූලාංක දෝෂය. මූලාංක දෝෂය. එතන තියෙන්නේ මූලාංක දෝෂය. බලමු මූලාංක දෝෂ කොච්චරක් තියෙනවද? මම මේ රූප සටහනෙන්ම පෙන්නන්නම්. මූලාංක දෝෂ ගත්තම බලන්න මේකේ තියෙන්නේ පුතේ ප්‍රධාන පරිමාණයේ බිඳුවට වඩා දකුණු පසින් තමයි වර්ණීය පරිමාණ බිඳුව තියෙන්නේ. එහෙනම් ඔය වෙලාවේදී කුඩාම මිනුම හොයන ලේසිම ක්‍රමය මොකක්ද? ඒක රේඛීය වෙන්නේ කීවැනි වර්ණීය කොටසද? ඒක රේඛීය වෙන්නේ 1යි 2වැනි වර්ණීය කොටස. මෙයාගේ කුඩාම මිනුම 0.1යි මිලිමීටර වලින් නම්. සෙන්ටිමීටර වලින් නම් 0.1යි මිලිමීටර වලින් නම් 0.1යි. මෙයාගේ කුඩාම මිනුම පුතේ කොච්චරක් වෙනවද එහෙනම්? 0.1යි කොටස් දෙකක් ඒක රේඛීය වෙලා එහෙනම් 2 ගුණ කිරීම 0.1 කියන්නේ 0.2යි මිලිමීටර කියලා ඉන්නේ. 0.2යි මිලිමීටර. හැබැයි අපි ඔය වගුවට ගියොත් වගුවේ දීලා එක සෙන්ටිමීටරද මිලිමීටරද කියලා. අපි ඕක සෙන්ටිමීටර වලින්ම හැදුවොත් හොඳයි. මොකද සෙන්ටිමීටර වලින් අපිට ඕක මාක් කරලා තියෙන නිසා. සෙන්ටිමීටර වලින් ලිව්වොත් එන්න ඕන 0.2යි සෙන්ටිමීටර. 0.2යි සෙන්ටිමීටර. මිලිමීටර නම් 0.2යි මිලිමීටර. හරි. ඔන්න මූලාංක දෝෂය හොයාගත්තා. මෙයා ධන මූලාංක වරදක් තියෙන්නේ. මෙයා ධන මූලාංක වරදක් වෙන්න හේතුව පිටත හණුවල පුතේ අපද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙනවා. පිටත අණුවල අපද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙනවා. එහෙනම් මේකට අදාළව පාඨාංක ගණිතදී ඔය මූලාංක දෝෂය මොකද වෙන්න ඕන? මිනුම නිවැරදි කරන්න නම් අඩු කරන්න ඕන. වැඩිපුර මැනෙනවා එයා අඩු කරනවා. අන්න ඍණ මූලාංක ශෝධනයක් තමයි මේක කරන්නේ. හරි. ඔය දේවල් වල කිව්වේ වැදගත් වෙන විස්තර ටික. දැන් පුතේ දෙවැනි එක.
x එක කියලා ගන්නලු. අන්න දෙවැනි එක පාවිච්චි කරලා තියෙන්නේ බාහිර අණු. මේකේ බාහිර අණු පාවිච්චි කරලා මනිනවා මෙන්න මෙතන බාහිර විස්කම්භයයි මෙයාගේ උසයි. අපිට කියන මේ ගානේ බාහිර විස්කම්භයට වඩා උස වැඩි. එහෙනම් බාහිර අණු පාවිච්චි කරන අවස්ථා දෙකයි. මෙතෙන්දි සෙන්ටිමීටර් 3.0 ගාණක් මෙතෙන්දි 2.0 ගාණක්. අඩු කෙනා කවුද එහෙනම්? අඩු කෙනා වෙන්නේ කවුද? අංක 2 ඉන්නේ බාහිර විස්කම්භේ. අංක 5 ඉන්නේ උස. එහෙනම් මෙන්න මෙතන ඉන්නේ මෙයාගේ බාහිර විස්කම්භේ. බාහිර විස්කම්භේ. අන්තිමට ඉන්නේ සිලින්ඩරයේ උස. සිලින්ඩරයේ උස. සිලින්ඩරය කියන කැලක් දාන්න. දැන් එතකොට බාහිර විස්කම්භයට දාලා දැන් අපි පාඨාංක කියවමු මුලින්. පාඨාංක එනවා සෙන්ටිමීටර් 2යි i ඒකරයේ කියවෙන දෙවනි කොටස. දෙකට එකතු වෙන 0.02ක් සෙන්ටිමීටර්. එහෙනම් 2.02 සෙන්ටිමීටර්. මෙයා 2.02 සෙන්ටිමීටර්. යා x 1 කියලා ගන්නලු. x 1 කියලා ගන්න. ඊළඟ එකේ තියෙන අභ්‍යන්තර අණු පාවිච්චි කළා. අභ්‍යන්තර අණු පාවිච්චි කරලා ගත්තනම් අභ්‍යන්තර අණු පාවිච්චි කරපු එක එන්නේ මොකේටද? මෙන්න මෙතන අභ්‍යන්තර විස්කම්භය. ඒකට අදාළ පාඨාංක කොච්චරයිද? 1.6යි ඒකරයේ කියවෙන දෙවෙනි කොටස 1.62 සෙන්ටිමීටර්. 1.62 සෙන්ටිමීටර්. 2.02 සෙන්ටිමීටර්. මෙයාට අපි කියන්න පුළුවන් අභ්‍යන්තර විස්කම්භය. හරි. උස ගත්තා අභ්‍යන්තර විස්කම්භය ගත්තා. ඊළඟට හතරවෙනි එකට යමු. හතරවෙනි එකේ පාඨාංකේ 3යි 1.2යි 3.02යි සෙන්ටිමීටර්. දැන් මිලිමීටර වලින් ගන්නව නම් දශම ස්ථානයක් ඉස්සරහට යන්න ඕන. 3.02 සෙන්ටිමීටර්. මේ තියෙන මොකක්ද? මෙයාගේ සිදුරේ ගැඹුර. සිදුර ගැඹුර 3.02. ඊළඟ 4 ඔය ගත්තේ 5යි එනවා 3.5යි 1.2යි 3යි 4යි 3.5යි 4යි සෙන්ටිමීටර්. 3.5යි 4යි සෙන්ටිමීටර්. ඔය හතරවෙනි එක. ඔන්න පුතා ඔය ටේබල් එකේ ඔය වගේ ඔය විදිහට අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් ඔතනින් පස්සේ ඔකට අදාළව අපි පිනුමේ නිවැරදි අගයන් ටික දාගන්න ඕන. අන්නේ නිවැරදි අගයන් තමයි x1 x2 කියලා දීලා තියෙන්නේ. හැම එකෙම මේ මූලාංක දෝෂේ අඩු කරනවා. මෙයාගේ එනවා 2.0 සෙන්ටිමීටර්. අභ්‍යන්තර විස්කම්භය අඩු කරාම එනවා 1.6 සෙන්ටිමීටර්. අන තුන්වෙනි එකේ ප්‍රශ්නයක් තියෙනවා. මගර තුන්වෙනි එකේ ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ මේ අණු සඳහා තියෙන මූලාංක දෝෂ පුතේ භාවිතා කරන්න පුළුවන්ද? අණු සඳහා දීපු මූලාංක දෝෂයේ ගැඹුර මනින කූර සඳහා පාවිච්චි කරන්න බෑ. ඒ අපි මේ සිදුර ගැඹුර මනින්නේ මෙන්න මේ අණු සඳහා ගන්න මූලාංක දෝෂ පාවිච්චි කරලා නෙවෙයි. සිදුර ගැඹුර මනිද්දී අපි කරන්න ඕන වර්නියර් කැලිපරේ කූර සඳහා වෙනම මූලාංක දෝෂයක් හොයන්න ඕන. අන්නේ මූලාංක දෝෂය තමයි මෙයාට පාවිච්චි කරන්න වෙන්නේ. මේ ගැටලුවේ තිබිච්ච එක දුර්වල තැනක් තමයි ඕක. මේ ගැටලුවේ තිබිච්ච එක දුර්වල තැනක් තමයි ඕක පුතේ. මොකද ඔතෙන්ට අදාළව ගත්තොත් ඔය මූලාංක දෝෂය අඩු කරලා ලිව්වොත් ලකුණු දෙන්න බෑ හරියට නම් මෙතන එන්න ඕන
ඔය දෝෂය අපි දන්නේ නැහැ. මොකද ගැඹුර මනින පූර සඳහා මූලාංක දෝෂය දන්නේ නැති නිසා සමහර ළමයෙකුට මේක ලියන්න පුළුවන් 3.02 සෙන්ටිමීටර්. තව සමහර ළමයෙක් හනු සඳහා තියෙන මූලාංක දෝෂේ අඩු කළා මේක ලියන්න පුළුවන් 3.00 සෙන්ටිමීටර්. මතක තියාගන්න. ඔන්න ඔය දෙන්න ගත්තට පස්සේ සිදුරේ ගැඹුර සඳහා පවතින මූලාංක දෝෂය අඩු කිරීමක් කරලා මෙහෙම ගත්තොත් මේක වැරදි. හේතුව පූර සඳහා ගත් එක මෙතෙන්ට දාන්න බෑ. නමුත් මේ උත්තර දෙකටම මාකින් එකේ ලකුණු දීලා තියෙනවා. උස සඳහා එක නම් බාහිර අණු අඩු කරාම 3.52 සෙන්ටිමීටර්. ඔය විදිහට දාන්න පුළුවන්. මෙන්න මේ මිනුම x1යි මෙයා x2යි මෙයා x3යි මෙයා x4යි කියලා දීලා තියෙනවා. ඔන්න පුතේ ඔයා තේරුම් ගන්න ඔය ටික නිවැරදිව විදිහට තේරුම් අරගෙන හදන්න පුළුවන් වෙන්න ඕන. මේ වගුව නිවැරදිව පුරවලා තියෙනවා නම් හැම එකම හරිනම් ලකුණු 4යි. සියල්ල නිවැරදි නම් මම යටින් පොඩ්ඩක් ලියන්න. මේ සියල්ලම නිවැරදිව තියෙනවා නම් ඔය හැම එකම හරියට ලියලා තියෙනවා නම් ඔයාට ලකුණු 4ක් පුතෙන්ට හම්බ වෙනවා. එහෙම නැත්නම් පුතේ ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේ තීරුව නිවැරදිව හදාගත්ත නම් එක ලකුණයි. එකක් හරි වැරදි නම් ලකුණු නැත. නෑ. මේ තීරුවේ නිවැරදිව තුනක්වත් තිබිය යුතුයි. මේ තීරුවේ තුනක්වත් නිවැරදි නම් එක ලකුණයි. මේ හතර දෙනාගෙන් තුනක්වත් නිවැරදි නම් එක ලකුණයි. මේ හතර දෙනාගෙන් තුනක්වත් නිවැරදි නම් එක ලකුණයි. දෙකක් හරි ගියාට ලකුණු නැහැ. අඩුම තරමේ තුනක්වත් නිවැරදි වෙන්න ඕනේ. සම්පූර්ණම හරි නම් ලකුණු 4යි. නැත්නම් මේ පේලියේ තුනක් නිවැරදි නම් 1යි. මේ පේලියේ තුනක් නිවැරදි නම් 1යි. මේ පේලියේ තුනක් නිවැරදි නම් 1යි. පේලිනේ තීරුව. ඔන්න විදියටයි D කොටසට ලකුණු බෙදලා තියෙන ලකුණු 4ක් එතන තියෙනවා. එතන 4යි 5යි 6යි 7යි. ඔය පුතේ අපි කතා කරගෙන යන්නේ මොකක් හොයන්නද තාම හොයන්න යන්නේ. මේකට අදාළව අපි ඝනත්වය හොයන්න යන්නේ. ඊට වගුවේ දී ඇති සංකේත x1 x2 x3 x4 ඇසුරින් භාජනයේ සාදා ඇති ද්‍රව්‍යයේ පරිමාව v සඳහා ප්‍රකාශයක් ලියන්න. E කොටස එකක් මම මෙතන හදලම මේ ටික ලියා ගන්න දෙන්න. E කොටස අතන D කොටස හදුවා මෙන්න E කොටස එක. පරිමාව කියන්නේ පුතේ මේ සිලින්ඩරේ බාහිර පරිමාව හොයාගෙන සිදුරේ පරිමාව අඩු කරා නම් හරි. බාහිර පරිමාව කියන්නේ 5r වර්ග h. r කියන්නේ d බෙදීම h. d බෙදීම 2 වර්ග. r කියන්නේ d බෙදීම 2. බාහිර විස්කම්භ x 1යි. එහෙනම් x 1 බෙදීම 2 වර්ග වතාවක් උස වෙන්නේ x 4යි. මෙන්න ලිව්වා 5r වර්ග h. ඔය ලිව්වේ බාහිර සිලින්ඩරයේ සම්පූර්ණ ඔය ලොකු සිලින්ඩරේ පරිමාව. ඔකෙන් අඩු කරන්න කුඩා සිදුරු සහිත සිලින්ඩරේ පරිමාව වෙච්ච 5r වර්ග. r කියන්නේ කවුද? අභ්‍යන්තර විස්කම්භ බෙදීම 2. එයාගේ උස වෙන්නේ කොච්චරයිද? x 3යි. ඔන්න පුතා මෙයාගේ පරිමාව සඳහා කොහොමයි උත්තරේ ගන්න. ඊවල පළවෙනි කොටස. මේකට ආදේශ කරද්දී ඔයා තව මේක සුළු කරලා තිබ්බත් ලකුණු කමක් නැහැ. ලකුණු හම්බ වෙනවා. ඔය මට්ටමේ තිබ්බත් ලකුණු ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අපෙන් අහලා තියෙන්නේ ප්‍රකාශයක් තියන්න. හරි. ඔන්න පුතේ මම ලිව්වා ඊවල පළවෙනි කොටස දක්වා. ඔතනින් අවශ්‍ය දේවල් ටික පුතේ ලියා ගන්න මම පොඩි වෙලාවක් දෙන්නම්. අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. ඊවල දෙවනි කොටසට ගියාම ඊවල දෙවනි කොටස කියනවා ඉහත එකේ ලියන ලද ප්‍රකාශනය සඳහා D වගුවේ
ඔබ විසින් ලියන ලද පාඨාංක භාවිතා කර v අගය ගණනය කරන්න 5 කියන අගය 3ක් විදියට ගන්නලු 5 කියන්නේ 3ක් කියලා අරගෙන මේක ගණනය කිරීමක් කරන්න x1 x4 මේ හතර දෙනාම දැන් ඔයන් හොයාගෙන තියෙනවා එහෙනම් e වල දෙවනි කොටසේදී පුතේ පරිමාව එන්නේ x5 කියන්නේ 3යි x1 කියන්නේ කොච්චරයිද x1 කියලා අපිට ආවේ 3.0 x1 කියලා ආවේ 2 2 බෙදීම 2 ඒ කියන්නේ එකේ වර්ග වතාවක් x4 කියලා ආවේ අපට 3.5යි 2 ඔයාගෙන් අඩු වෙන්න ඕන 5 කියන්නේ 3යි විස්කම්බ x2 කියන්නේ කීයද ආවේ 1.6යි 1.6 දෙකෙන් බෙදුවට පස්සේ 0.8යි 0.8 වර්ග 5r වර්ග වතාවක් x3 කියන කෙනාට සමහර ළමයෙක් දාන්න පුළුවන් 3 සමහර කෙනෙක් දාන්න පුළුවන් 3.02 ඔය උත්තර දෙකෙන් මේ දෙන්නගෙන් තමන් ගනිපු උත්තරේ දාන්න ඕන හැම වෙලේම පුරුදු වෙන්න මේ කුඩාම වෙනුමට අදාළව දශම ස්ථාන දෙක එතන තියන්න මේකට අදාළ පුතේ පරිමාවට එනවා ඔබ සුළු කරාම 4.8යි ඝන සෙන්ටිමීටර් මම මේවා සෙන්ටිමීටර වලින් ආදේශ කළා කිව්වා 4.8යි ඝන සෙන්ටිමීටර් කියලා එනවා ඔය හැදුවේ මම මේ භාජනයේ ඔන්න පරිමාව හොයාගත්තා අපි යන්නේ මොකේද ඝනත්වය හොයන්න ඊවල දෙවෙනි කොටසේ මොකද කියන්නේ ඉහත e1 යටතේ ලියන ලද ප්‍රකාශනය සහ ඉහත d වගුවේ ඔබ විසින් දෙන ලද පාඨාංක භාවිතා කර වියගේ හෙව්ව හරි F කොටසට යමු. ඉලෙක්ට්‍රෝනික තුලාවේ පාඨාංකයට අනුව භාජනයේ ස්කන්ධය 9.6 ග්‍රෑම්. භාජනයේ සාධාරණ ද්‍රව්‍යයේ ඝනත්වය සොයා ඔබේ පිළිතුර දෙන්න ඕන මොකේටද? අපි පිළිතුර දෙන්න ඕන kg m ඍණ 3ට. kg m ඍණ 3. මෙන්න මේ පරිමාව හෙව්වට එක ලකුණයි. ඊළාට F කොටසට එක ලකුණක් දීලා තියෙනවා. ඝනත්වය සමාන වෙන්නේ ස්කන්ධ බෙදීම පරිමාවට ස්කන්ධය 9.6යි ග්‍රෑම්. බෙදීම 4.8යි ඝන සෙන්ටිමීටර් නම් මේක හදන්න ඕන ඝන මීටරයට කිලෝග්‍රෑම් වලට. මෙතන එනවා 2යි කියලා. 2 ගුණ කිරීම ග්‍රෑම් කියන්නේ මොකක්ද පුතේ? ග්‍රෑම් කියන්නේ 10 ඍණ 3යි කිලෝග්‍රෑම් වලින්. යට එනවා 1 ගුණ කිරීම ඩෙසි සෙන්ටි ඍණ 6යි. ඔතනින් එනවා 2000යි ඝන මීටර 2000යි kg m ඍණ 3යි. 2000යි kg m ඍණ 3යි. මෙතන ඕගොල්ලන්ට ලකුණ දීලා තියෙන්නේ SI ඒකකය මේකට පරිවර්තනය කළා 2000යි කියලා ගත්තනම් පාට එක ලකුණක් දෙන්න හම්බ වෙනවා. දැන් එක ලකුණක් හම්බ වෙනවා. ගණනය කිරීම දෙක ඕක. ගණනය කිරීම දෙක සඳහා ලකුණු දෙකක් වෙන් වෙලා තියෙනවා. ඔන්න පුතේ අපි සාකච්ඡා කරේ ප්ලස් පේපර් මේ අපි සාකච්ඡා කරේ 2014 පේපරේ පළවෙනි ගැටලුවේ සියලුම සිද්ධාන්ත ටිකත් එක්ක මතක් කරලා දුන්නා. ඔකේ අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. ඊළඟට මම යනවා දෙවනි ගැටලුවට. අපි යමු දෙවනි ගැටලුව. විද්‍යුත් ක්‍රමයක් භාවිතා කර ජලයෙහි වාෂ්පීකරණයේ විශිෂ්ට වෘත්තාපය සෙවීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කර සිදු කළ යුතුව ඇත. විද්‍යුත් ක්‍රමයක් භාවිතා කරලා අවශ්‍ය වෙන ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය හොයන්න. මෙම කාර්ය සඳහා භාවිතා කළ යුතු නම් කරන ලද අයිතමයන් සහිත පරීක්ෂණාත්මක සැකසුමක් ඕකේ තියෙනවා. මෙන්න මේකට දාලා තියෙනවා සංඛ්‍යාංක උෂ්ණත්වමානයක්. ඩිජිටල් උෂ්ණත්වමානයක් දීලා තියෙනවා. දැන් ඉස්සරට වඩා දැන් මන්තරව මේ පාවිච්චි කරන්නේ නැහැ. පොඩක් මොඩර්න් වෙලා තියෙනවා.
එකට සම්බන්ධ කරලා තියෙන පුතේ ඔන්න 240යි වොට් වෙච්ච වෝල්ට් සැපයුමක් තියෙන ගිල්ලුම් තාපකයක්. ඒක තියෙනවා රික්තයක් සහිත රිදී ආලේපිත ද්විබිත්ති රික්ත වාචනයක්. රිදී ආලේපිත ද්විබිත්ති රික්ත වාචනය. මැද තියෙනවා රික්තයක්. මෙන්න මෙතන තියෙනවා ඩිජිටල් ස්ටොප් වොච් එකක්. මේ වාචනේ තියලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික තුලාවක් උඩ. මෙන්න පරීක්ෂණයේ ක්‍රියාත්මක කරන ක්‍රියාපිළිවෙල. ඉලෙක්ට්‍රොනික තුලාව මත තබා ඇති රිදී ආලේපිත ද්විබිත්ති රික්ත වාචනයට ප්‍රමාණවත් තරම් ජලය එකතු කරන්න. අන්න ඉස්සෙල්ලම අපි කරන්නේ වාචනයට ප්‍රමාණවත් තරම් ජලය එකතු කරනවා. විද්‍යුත් ගිල්ලුම් තාපකේ ස්විච් එක දමන්නේ. ඒ කියන්නේ හීටරයක් දාලා තියෙන්නේ. ඒකේ ස්විච් එක ඔන් කරනවා. තාපකයේදී ජලය හොඳින් නැටීමට පටන් ගත්තට පසු කිසියම් මොහොතකදී t සමානයි 0 කියලා හිතන්න. සංඛ්‍යාක විරාම ගටිකාව ක්‍රියාත්මක කළා. එම මොහොතේදීම ඉලෙක්ට්‍රොනික තුලාවේ පාඨාංකයේ m0 කියන කෙනා සටහන් කරගන්නවා. හරියනම් මොකද කරන්නේ? වතුර නටන්න ගන්නකොට ස්ටොප් වොච් එක බිඳුවේදී t සමානයි 0දී ඔන් කරා. එම මොහොතේ කියව ගන්නවා කොච්චර පාඨාංකයක් පෙන්වනවද ඉලෙක්ට්‍රොනික තුලාවෙන්. සුදුසු t කාලයකට පස්සේදී නැවත තුලාවේ පාඨාංකය සටහන් කරගන්න. අන්න t කාලයක් විරාම ගටිකාවෙන් මැන්න. ඒ වෙලාවේදී මෙයාගේ පාඨාංකය කියවුවා m1යි. මොකද එතකොට වෙන්නේ පුතේ? ජලය නටනවා. ජලය නටනකොට මොකද වෙන්නේ? ජලය නටද්දී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ වාජනයේ. වාජනයේ පවතින ජලය වාෂ්ප වෙලා යනවා. යම් කිසි කාලයක් තුල යම් කිසි වාෂ්ප ප්‍රමාණයක් ජලය ටිකක් වාෂ්ප වුණාම මේකේ පද්ධතියේ බර අඩු වෙනවා. අර වාෂ්ප වෙච්ච ජල ස්කන්ධයලා දාලා. හරි. ඔන්න m1 හොයාගන්න ඔය සෙල්ලම දාගත්තේ. ඒ වෙලාවට අදාළ කාලයක් අපි දන්නවා. m1 සඳහා පාඩංග කිහිපයක් අවශ්‍ය නම් පරීක්ෂණය නොනවත්වා දිගටම සිදු කර කාලය 2යි t 3යි t 4යි t 5යි t ආදී තුලාවේ අනුයාත පාඨාංක සටහන් කරගන්න. කරන්න එක එක අවස්ථාවේදී එන එක එක කාලයට අදාළව තුලාවේ පාඨාංක කියව ගන්නවා. මෙන්න පුතේ මේකට අදාළව මෙහෙම කියනවා. ඒ කොටසේ කියනවා ඊට ක්‍රියාපිළිවෙලට අනුව පරීක්ෂණ සිදු කිරීමේදී රූපේ ලකුණු කර ඇති A හෝ B අතරින් කුමන මට්ටම දක්වා ජලය පිරවිය යුතුදැයි යෝජනා කරන්න. ඔබේ තේරීමට හේතු දෙකක් දෙන්න. ජලය නටන විට වාජනයෙන් ඉවතට නොවැටෙන බව උපකල්පනය කරන්න. ඔන්න වාජනයෙන් ඉවතට ජලය ගමන් කරන්නේ නැහැ කියලා අපට කියනවා. ඔන්න පුතේ වෙන දේ මෙන්නයි. මම දෙවෙනි ප්‍රශ්නෙට අදාළව පොඩ්ඩක් ඔයගොල්ලන්ට පරීක්ෂණය කියලා දෙන්න. දෙවෙනි ගැටලුව. හරි. මෙන්න මේ වගේ රික්ත වාජනයක් හදනවා. හරියට මේ රික්ත වාජනය කියන්නේ ඕගොල්ලෝ වතුර බොන උණු වතුර බෝතල් වගේ. ගෙවල් වල තියෙන උණු වතුර බෝතලේ වගේ. මේ ඇතුලේ තියෙන රික්තයක්. මෙන්න මේ පැත්ත ආවරණය කරලා තියෙන විදිහට රිදී ආලේපිතයි. රිදී ඔය පැත්තේ ආලේපිතයි, මෙන්න මේ පැත්තේ ආලේපිතයි. එළිය පෘෂ්ඨය. රිදී ආලේපන කිරීමේ අරමුණ මොකක්ද? රිදී ආලේපනය කරාට පස්සේ හැදෙනවා මොන වගේ පෘෂ්ඨයක්ද? දිලිසෙන පෘෂ්ඨයක් හැදෙනවා. ඔය වාජනය හැදෙන දිලිසෙන පෘෂ්ඨයක්. තාප විකිරණයෙන් සිදුවන තාප හානිය වළක්වන්න යොක හැදුවේ. රික්ත කුටීරයක් හැදුවේ මොකද? මේ රික්ත කුටීරයක් හැදුවම සංවහණයෙන් සන්නයනයෙන් වන තාප හානිය අවම කරගන්න පුළුවන්. අන්න ඒකටයි පුතේ රික්ත කුටීරයක් හැදුවේ. මේ ටිකේ තියෙන රික්තයක්. තාප උවමාරුවට මාධ්‍යයක් අවශ්‍යයි සංවහණයටත් සන්නයනයටත්. විකිරණයට
මාධ්‍යයක් අවශ්‍ය නැහැ. විකිරණය වැළැක්වුව අවම කරගත්ත ඔය විදියට. සන්නයනය සංවහනය වළක්වන්න පුළුවන් රික්ත කුටීරයක් හැදුවම. ඔය විදිහේ සැකැස්මක් තමයි ගෙදර තියෙන උණු වතුර බෝතලෙත් තියෙන පුතේ. හරි. දැන් අපේ මුලින්ම අහනවා ඕකට සිම්පල් A කොටසදී මොන මට්ටම දක්වා ජලය පුරවන්න ඕනද හේතු දෙකක් දෙන්න. මෙන්න මට්ටම දක්වන්න එක පේලියයි හේතු දෙකට පේලි දෙකයි. ඔක කොහොමද තියෙන මට්ටම්? ඔය රූප සටහන බලන්න. මට්ටම් දෙකක් පෙන්නලා A හා B. B කියන කෙනා දැම්මොත් මෙන්න මෙතෙන්ටයි. A කියන කෙනා දැම්මොත් මෙතෙන්ටයි. ඔක පුතේ අපි ජලය පුරවනවා. ඔක ජලය පුරවනවා මෙන්න මේ වගේ A කියන මට්ටම දක්වා. එහෙනම් සිම්පල් A කොටසට දාලා මට්ටම කියන එකට ලියන්න ඕන A. මේ තියෙන මට්ටම. ඔකට අදාළව හේතු දෙකක් දෙන්න ඕන. මොකක්ද වෙන්නේ පුතා මේකදී? දැන් මේකට හීටරයක් දාලා රත් කරනවා. හීටරයක් කියන්නේ මෙතන අපි කියන ගිල්ලුම් තාපකයක්. ඔන්න හීටරයක් දැම්මා රත් කරනවා. රත් කරනකොට මේක ජලය වාෂ්ප වෙන්න ගන්නවා. වාෂ්ප වෙනවා. හැබැයි මේකට දාපු උෂ්ණත්වමානයේ පාඨාංකය මොකක්ද වෙන්නේ? උෂ්ණත්වමානයේ පාඨාංක නියතයි. හේතුව මොකක්ද? උෂ්ණත්වමාන පාඨාංක නියත වෙන්න හේතුව තමයි මෙයාගේ මොකද වෙන්නේ මේ වෙලාවේ මේ වාෂ්පීකරණයක්. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවයක් තමයි මේකෙන් සපයන්න ඕන අපි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන වාෂ්ප වෙනවා කියන්නේ උෂ්ණත්ව නියතයි. හරි. දැන් එතකොට මේ මට්ටම දක්වා ද්‍රවය පිරවන්න හේතු මොකක්ද? මොනවා හරි ටිකක් මේ ද්‍රව පෘෂ්ඨයෙන් නැත්තම් ඇතුලේ වාෂ්ප වෙලා ගියොති. නැවතත් ඒව ද්‍රව බවට පත් වෙලා භාජනයට එකතු වෙන්න බෑ. අන්න ඔයා හිතන්න මේ මැද හරියට පිරෙව්වොති. වෙන එක හේතුවක් තමයි මේ උහිලට ගමන් කරන ද්‍රව වාෂ්ප මෙන්න මේ වගේ බිත්තියේ තනින් තන බිත්තියේ මේ හරියට ද්‍රව මට්ටම තිබ්බනම් ඇතුළේම ඝනීභවණය වෙන්න පුළුවන්. වාෂ්ප වෙලා යන අය ඝනීභවණය වෙන්න පුළුවන්. හැබැයි මෙතනින් වාෂ්ප වෙලා යනවා කියන්නේ ගුප්ත තාපයක් කරා යන්නේ. හැබැයි ගියාට නැවතත් භාජනයේ තැනකම රැඳිලා. මෙයාගේ පාඨාංක පෙන්නන එක මේවා අදාළ වෙලා. මුගේ වාෂ්ප වෙලා යනවනම් මේවා රැඳෙන්න බෑ. ඒකට මේක දෝෂයි. අන්න එන එකක් තමයි මෙන්න මේ ඇතුලේ බිත්තිවල ද්‍රව වාෂ්ප ඝනීභවණය වීමෙන් සිදුවන දෝෂේ අවම කරගන්න පුළුවන් මෙතෙන්ටක් පිරෙවුවා. වාෂ්ප හැදෙන්න තැනක් නැහැ. අංක 1. ඒ වගේම අනිත් එක මේකට ලියන්න පුළුවන් මෙන්න මේ ගිල්ලුම් තාපකේ සම්පූර්ණයෙන්ම ද්‍රවයක් තුල පවත්වා ගන්න පුළුවන් ඔය වගේ තිබ්බොත්. නැත්තම් කොටසක් තියෙන හීටරේ එළියේ. එළියේ කොටසක් පවතිනකොට ඔයාලා දන්නවා ගෙදර වුණත් හීටරේට ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට මේ පරීක්ෂණය කරන ළමයාට ප්‍රශ්නයක් නෑ. එයා කළා යයි. ඊළඟ කෙනාට එනකොට හීටරේ පිච්චිලා වැඩක් නෑ. රත් වෙලා ඒක පිච්චෙන්න පුළුවන්. නැත්තම් කළු පාට වෙනවා. දැකලාදී. ඒ නිසා අපි ගෙදර වතුර උණු කරත් හීටරේ මෙන්න මෙතෙන්ටත් පැනනකම් අපි අනිවාර්යයෙන්ම වතුර යොදනවා. මේකත් එහෙමයි. එහෙනම් ඕකට හේතු විදියට පුතේ ඕවා ලියලා තියෙන්න ඕන. එකක් ලියන්න පුළුවන් බඳුනේ අභ්‍යන්තර බිත්තිවල මෙහෙම ලියන්න. ජල වාෂ්ප ඝනීභවණයෙන් වන දෝෂය වැළැක්වීමට ඔන්න එකක්. එහෙම නැත්නම් මේකටම ලියන්න පුළුවන් බාහිරට නිරාවරණය වූ බඳුනේ වර්ගඵලයේ අවම කරන්න. ඕකම ලියන්න පුළුවන් තව ක්‍රමයකට බාහිරට නිරාවරණය වූ මේ මාකින් එකේ තියෙනවා නිරාවරණය වූ බඳුනේ
වර්ගඵලය අවම කිරීමට ඔම ලිව්වත් කමක් නැහැ. ඔය වගේ එක හේතුවක් කොහොම දෙන්න පුළුවන්. ඊළඟට තව එකක් ලියන්න පුළුවන්. ගිල්ලුම් තාපකය මුළුමනින්ම ගිල්ලුම් තාපකය මුළුමනින්ම තව හේතුවක් ලියන්න පුළුවන්. ගිල්ලුම් තාපකය මුළුමනින්ම ද්‍රවය තුල ගිල්වා තබා ගැනීමට මුළුමනින්ම ගිල්වා තබා ගැනීමට. එහෙම නැත්නම් තව එකක් තියෙනවා වාෂ්ප ස්කන්ධයේ මේ වාෂ්ප වන ස්කන්ධයේ මිනුමෙහි දෝෂය අවම කර ගැනීමට. ඔය හේතු තුනයි කියන මේ දෙන්නගෙන් එකයි මේ වගේ දෙකෙන් එකයි. ඔයකට හේතු දෙකක් ලියලා ඒ මට්ටම තෝරගත්ත කියලා ලියලා තියෙනවා නම් විතරයි ඔයාට ලකුණක් හම්බෙන්නේ. ඒ මට්ටම නිවැරදිව තෝරන්නත් ඕන. නිවැරදිම හේතු දෙකක් දෙන්නත් ඕන. අන්නේ සේරම හරි නම් ඔයාට එක ලකුණක් හම්බෙනවා. ඔය සේරම හරි නම් ඔයාට එක ලකුණක් හම්බෙනවා. ඔය හැදුවේ පුතේ සිම්පල් A කොටස. සිම්පල් B කොටසට යන්න. සිම්පල් B කොටස කියනවා රිදී ආලේපිත ද්විබිත්ති රික්ත භාජනය තාපය හානිය අඩු කරගන්නේ කෙසේද? තාප හානිය අඩු කරගන්නේ කොහොමද? සන්නයනයෙන් සංවහනයෙන් හා විකිරණයෙන් වෙන තාප හානිය අවම කළා. එහෙනම් මොකක්ද ලියවෙන්න ඕන? මේකේ කරන්නේම කොහොමද? ඇත්තටම වුණොත් වෙන්නේ සංවහනය සන්නයනය වළක්වලා තියෙන රික්තය පාවිච්චි කරපු එකෙන්. රික්ත භාජනයෙන් බලාපොරොත්තුව සන්නයනය සංවහනය වළක්වන්න. රිදී ආලේප කරන එකේ බලාපොරොත්තුව මොකක්ද වෙන්න ඕන? රිදී ආලේප කරන එකේ බලාපොරොත්තුව විකිරණයෙන් වන තාප හානිය අවම කරන්න. ඔයාට එහෙම ලිව්වොත් ලකුණු හම්බෙනවා. එහෙම ලියන එක තමයි හොඳම. රික්ත භාජනය යෙදුවම සන්නයනය සංවහනය වලකී. සන්නයනය සංවහනය වෙන තාප හානිය වලකිනවා. ඒ වගේම රිදී ආලේප කිරීම විකිරණයෙන් වන තාප හානිය වලකී. ඇත්ත කතාව ඕක. ඒක අපි එහෙම ලිව්ව කියන එක හොඳයි. ඔහොම ලියන්න පුළුවන් නම් වඩාත් නිවැරදි. උත්තරේ මෙහෙම මේ දෙන්න මෙහෙම වෙනම ලියන්න ඕනේ. සන්නයනය සංවහනය විකිරණය කියන තුන් දෙනේ තාපේ හානිය වළක්වලා අවම කළා කියලා ලිප්පන තිබ්බනම් ඔයාලට ලකුණු හම්බෙනවා. හැබැයි මෙහෙම ලියන්න පුළුවන් නම් ඒක වඩාත් නිවැරදි. මම අනුමත කරන්නේ මේ විදිහට ලියන්න. කාටවත් ලකුණු කපන්න බෑ. ඔය හැදුව පුතේ B කොටස. අපි යන් C කොටසට. C කොටස. උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන තර්මිස්ටරේ කුමන ගුණාංගයද දැක්වා උෂ්ණත්වය සමග එම ගුණය වෙනස් වන්නේ කෙසේදයි අපෙන් අහනවා. තර්මිස්ටරයක් කියන එකෙන් බලන්නේ මෙතන පාවිච්චි කරලා තියෙන තර්මිස්ටරයක්. තර්මිස්ටරයකින් බලන්නේ පුතේ අපි දන්න ඕනෑම උෂ්ණත්ව මානයකට උෂ්ණත්ව මිතික ගුණයක් පවතිනවා. ඔය උෂ්ණත්ව මිතික ගුණයට විවිධ ලක්ෂණ පවතිනවා. රසදිය වීදුරු උෂ්ණත්ව මානය නම් උෂ්ණත්ව මිතික ගුණය වෙන්නේ මොකක්ද? රසදිය කඳේ දිග. ඒකට අදාළව බණින්නේ මොකක්ද? රසදිය කඳේ වෙන ප්‍රසාරණය.
ඔය වගේ තමයි අපි ගත්තොත් තර්මිස්ටර් එකට අදාළව තර්මිස්ටරේ කතා වෙන්නේ උෂ්ණත්වමිතික ගුණය වෙන්නේ තර්මිස්ටරේ ප්‍රතිරෝධය විශේෂත්වයක් තියෙනවා තර්මිස්ටර් එක අපිට සිලබස් එකේ දැන් නම් මේක නෑ මම ඉන්නේ. ඉස්සර සිලබස් තිබ්බා. තර්මිස්ටරෙන් අපි දැනගන්න ඕනේ වුණාට උෂ්ණත්වය වැඩි වෙද්දී මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. විචලනය වෙන්නේ මොකක්ද? උෂ්ණත්වය සමග ප්‍රතිරෝධය අඩු වේ. එතන මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අපි දන්නවා පුතේ උෂ්ණත්වයත් එක්ක විද්‍යුත් සන්නායකයක නම් මොකද වෙන්නේ? විද්‍යුත් සන්නායකයක ප්‍රතිරෝධය වැඩි වෙනවා. කොහොමද? R T ට සමානයි R නෝට් වතාවක් 1 ධන ඇල්ෆා තීටා. R නෝට් කිව්ව මොකක්ද? සෙල්සියස් බිඳුවේදී ඒක ප්‍රතිරෝධය. හැබැයි මතක තියාගන්න තර්මිස්ටරයක් ඇතුළේ තියෙන්නේ විද්‍යුත් සන්නායකයක් නෙවෙයි. අර්ධ සන්නායකයක් පවතින්නේ. අන්න ඒ නිසා උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වීමකුයි අපිට දකින්න පුළුවන්. ඔන්න C කොටසට උත්තර ලිව්වා. ඊළඟට අපි යන් D කොටස. C කොටස රොතෙන්ට එක ලකුණක් දීලා තියෙනවා. විද්‍යුත් තාපකයේ ජවය වොට් වලින් මනිනව P. ජලය නටා හිමාලය ලෙස ඉවත් වී ගිහිල්ලා T කියලා කාලයකට පස්සේදී ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය L සඳහා ප්‍රකාශනයක් ගන්නලු. M නෝට් කියන්නේ M1 කියන්නේ අර පරීක්ෂණයේ ගණපු දේවල්. ඔන්න D කොටස. මෙතනට එක ලකුණක් දුන්නා. ගුණයයි උෂ්ණත්වය එකට අදාළ කොහොමද වෙනස් වෙන්නේ කියන එක කියන්න ඕන. ඊළඟට පුතේ D කොටසට ගියාම අපි දන්නව මොකක්ද? විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය හොයන්න කොහොමද? Q සමානයි ml. ලබා දෙන තාප ප්‍රමාණය කොහොමද ගන්නෙ? ලබා දෙන ශීඝ්‍රතාව නැත්නම් ශ්‍රමතාව අපිට දීලා තියෙනවා වොට් වලින් P කියලා. ගත වෙච්ච කාලය T. වාෂ්ප වෙච්ච ස්කන්ධ කියන්නේ ආරම්භක ස්කන්ධයෙන් දැන් තියෙන එක අඩු කරන්න ඕනේ. M නෝට් ගෙන් අඩු කරනවා M1. වතාවක් L. අපෙන් අහන්නේ L වලගේ මේව තිබ්බට ලකුණු දෙන්නේ නැතර. L උක්ත කළා තිබිය යුතුයි. L උක්ත කරන්න පුරුදු වෙන්න. M නෝට් ඍණ M1 බෙදීම PT කියලා ලියලා තියෙනවා නම් PT කියලා ලියලා තියෙනවා නම් ඕගොල්ලන්ට එක ලකුණක් හම්බ වෙනවා. අපෙන් අහන්නේ මොන භෞතික රාශියද? අනිවාර්යෙන් පුරුදු වෙන්න අන්නේ භෞතික රාශිය පුතේ උක්ත කරලා තියන්න. ඔය D කොටසයි හැදුවේ. ඔය හැදුවේ D කොටසයි. ඔතනින් පස්සේදී ඊළඟ කොටස් ටික හදන්නම් පොඩි වෙලාවක් දෙන්නම් අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. මෙතන පුතේ මේක මාරු වෙන්න ඕන. L කියලා එන්න ඕන PT බෙදීම M නෝට් ඍණ M1 කොහොම විය යුතුයි. ඔකටයි ලකුණක් හම්බෙන්නේ. ඔතනින් පස්සේදී පුතේ E කොටසට යන්න. ඉලෙක්ට්‍රොනික තුලාවේ අවම මිනුම ග්‍රෑම් 0.1ක් නම් මනින ලද නටා හිමාලය ලෙස ඉවත් වූ ජල ස්කන්ධයේ භාග්‍ය දෝෂය 0.1ක් වීම සාතික කරනු වස් නටවා ඉවත් කළ යුතු ජලයේ අවම ස්කන්ධය කුමක් විය යුතුද? අන නටවලා ඉවත් කරන්න ඕන ස්කන්ධේ කොච්චරක් වෙන්න ඕනද කියලා අපෙන් අහනවා. භාගික දෝෂ 100ට 1ක් වෙන්න. භාගික දෝෂ කියන්නේ මොකක්ද පුතේ? උපකරණයේ කුඩාම මිනුම බෙදනවා මිනුමේ නිවැරදි අගේ. භාගික දෝෂය මේකට අදාළව ගත්තොත් E වල 1. අපිට කියනවා ග්‍රෑම් 0.1යි. ඔන්න ඉවත් කරපු ස්කන්ධය අපිට ගන්න පුළුවන් M නෝට් ඍණ
එක. ඔක සමාන වෙන්න ඕන 1ට 100ට. එතකොට එනවා පුතේ බලන්න m0 ඍණ m1 කොච්චරක් වෙන්න ඕනද? ග්‍රෑම් 10ක් කියලා එනවා. m0 ඍණ m1කට ග්‍රෑම් 10ක් කියලා එනවා. එතකොට ඔන්නොච්චරක් ප්‍රමාණයක් වාෂ්ප වුණොතින් තමයි ඔය උපකරණය මනිනකොට පුතේ සිදුවන දෝෂය අවම වෙන්නේ. හරි. ඊවල දෙක P සමානයි 500යි වොට්ටම්. ඉහත E1 B ඇති අවශ්‍යතාව සපුරාලීම සඳහා නටවා ජලය ඉවත් කළ යුතු කාලය T සඳහා අවම අගය ගණනය කරන්න. මෙම ගණනය සඳහා L වල අගය 2.3 ගුණ කිරීම 10/6යි. ජූල් කිලෝග්‍රෑමෙන් ලෙස ගන්නලු. හරි. සමීකරණ අපි දන්නවා. එහෙනම් අපි නටවලා ඉවත් කළ යුතු ස්කන්ධ වෙන්නේ කොච්චරයිද? ග්‍රෑම් 10යි. මේක ලියලා තියෙනවා නම් එකයි. දෙවෙනි කොටසට ගියාම ඔයාට මතක ඇති අපට ආවා L කියන්නේ මොකක්ද? PT බෙදීම M ඍණ M0. ඕකෙන් තමයි අපිට හදන්න වෙන්නේ. T කියන්නේ කවුද? L වතාවක් M ඍණ M0 බෙදීම P. මෙව සමීකරණ ලියන්න අවශ්‍යද උතන නැහැ. ඉඩ කොච්චරක් දීලා තියෙනවද? ඔය ගාන හදද්දී ඔයගොල්ලන්ට බලන්න දීලා තියෙන්නේ රූල් දෙකයි. ඔතන හදද්දී ලොවෙත් මෙතන මැදින් බෙදා ගන්න ලේසි. එතකොට මේ සුළු කිරීම ඔතන ලියන්න ඕනද නැහැ. කෙලිම ආදේශ කරන්න L කියන්නේ කොච්චරයිද අපිට දීලා තියෙනවා 2.3 ගුණ කිරීම 10/6යි. ග්‍රෑම් 10 කිලෝග්‍රෑම් කරා 10 ඍණ 3යි. ක්ෂමතාව දීලා තියෙනවා අපිට 500යි කියලා. උත්තරේ එනවා තප්පර 46යි කියලා. තප්පර 46යි. ඔතන ඔයාලට ලකුණු දීලා තියෙනවා පුතේ. මෙතන අවම කාලයක් වෙද්දි මෙන්න මෙයා අවම වෙන්නයි ඕනේ. ඒක තේරෙන්න ඕනේ. ඒකට අදාළව අපි හොයන්නේ. මේ ප්‍රකාශය ලිව්වනම් එක ලකුණයි. නිවැරදි පිළිතුර සඳහා එක ලකුණයි. ලකුණු දෙකක් වෙන් වෙලා තියෙනවා. හරි. ඊළඟ එක F කොටස. පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල අංක 5 යටතේ ගන්නා ලද දත්ත භාවිතා කර කාලය T එයා මිනිත්තු සමග වාෂ්පීකරණය වූ ස්කන්ධය M ග්‍රෑම් හි ප්‍රස්ථාරයක් අඳින ලද අතර ප්‍රස්ථාරයේ ලක්ෂ 2කට අනුරූප ඛණ්ඩාංක දීලා ඔන්න කාලය මිනිත්තු වලින් මිනිත්තු 2යි මිනිත්තු 8යි. ඒ වෙලාවේදී වාෂ්පීකරණය වෙච්ච ස්කන්ධය අපිට දීලා තියෙනවා ග්‍රෑම් 26යි පුතා ග්‍රෑම් 106යි. L වල අගය ගණනය කරන්න. හරි. L වල අගය ගණනය කරන්න ඕන අපිට ඉඩක් කියලා තියෙනවා. ඔයා දන්නේ මොන දේද? අතන පස්වෙනි කොටසට අදාළව. මෙයා ලියන්න පුළුවන් නේද? M ඍණ M0 වාෂ්ප වෙච්ච ස්කන්ධේ සමානයි නේද? සමානයි නේද? P බෙදීම L වතාවක් T ට. වැඩි. අපි කරන්නේ නියත කාල ප්‍රාන්තරවලදී වාෂ්ප වෙච්ච ස්කන්ධය හොයනවා. මේ තියෙන වාෂ්ප වෙච්ච ස්කන්ධේ. ප්‍රස්ථාරයක් ඇඳම එන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක්. ඔකට අදාළව අපෙන් අහන්නේ ඛණ්ඩාංක දෙකක් දීලා L වල අගය මොකක්ද කියලා අපෙන් අහන්නේ. එතකොට පුතේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කොච්චරයිද? ඉතින් අපි හොයන්න ඕන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අනුක්‍රමණය හොයාගන්න ඕන. ගාන දෙන්නේ ග්‍රෑම් වලිනුයි මිනිත්තු වලිනුයි තමයි ඇදලා තියෙන්නේ. ග්‍රෑම් එන්න ඕන 106 අඩු කිරීම 26. ප්‍රස්ථාරයට අදාළ මෙතෙන්ට එන්න ඕන y ඛණ්ඩාංක වෙච්ච 106 අඩු කිරීම 26. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරා 10 ඍණ 3. බෙදනවා දිගවල් දෙක දීලා තියෙනවා.
අනිත් පැත්තේ 8 ඍණ 2 මිනිත්තු තප්පර කරනවා 60න් ගුණ කළා. ඔතනින් එනව නේද පුතේ? මෙතනින් එනවා 80 ගුණ කිරීම 10 ඍණ 3යි බෙදීම 60 ගුණ කිරීම 6යි. ඔය එන්නේ අනුක්‍රමණය. එයා සමාන වෙනව මොකේටද? p බෙදීම l ට. p බෙදීම l ට සමානයි. l කියන්නේ කවුද? p කියන්නේ 500යි 60 ගුණ කිරීම 6. බෙදීම 80 ගුණ කිරීම 10 ඍණ 3යි. ඔක සුළු කරාට පස්සේ යාට එනවා 2.25යි ජූල් කිලෝග්‍රෑමයට. 2.25යි ජූල් කිලෝග්‍රෑමයට. ඔන්න පුතේ අපි හොයාගත්තා මේක පාවිච්චි කළ ක්‍රියාපිළිවෙතට අනුව ප්‍රස්ථාරයක් ඇන්දොතින් කොහොමද පිළ වාෂ්පීකරණයේ විශිෂ්ට වෘත්තතාවය හොයන්නේ කියලා. වාෂ්පීකරණයේ විශිෂ්ට වෘත්තතාවය හොයන්න ඕන. මෙතනදී මෙන්න මේකට ඔයගොල්ලන්ට ලකුණක් හම්බෙනවා. මෙන්න මේකට ඔයගොල්ලන්ට ලකුණක් හම්බෙනවා. ඔන්න ඔය විදියටයි දෙවනි ප්‍රශ්නට අදාළව ලකුණු වෙන් වෙලා තියෙන්නේ. අවශ්‍ය දේවල් ටික දෙන්නම් විනාඩි 5ක් විතර හදා ගන්න පුළුවන්. මෙතන උත්තරය එනවා 2.25 ගුණ කිරීම 10 6කුත් දෙන්න ඕන. 10 6යි ජූල් කිලෝග්‍රෑමයට කියලා එන්න ඕන. 10 බලයක් එනවා. ඕකට තමයි පුතේ ඔයාට එක ලකුණක් හම්බෙන්නේ. ඔකට තමයි එක ලකුණක් හම්බෙන්නේ. හරි. ඔතනින් පස්සේ අපි යමු තුන්වෙනි ගැටලුව විසඳන්න. තුන්වෙනි ගැටලුව විසඳන්න යමු. තුන්වෙනි ගැටලුව විසඳන්න යමු. තුන්වෙනි එකේ කියනවා වීදුරු ප්‍රිස්මයක් භාවිතා කර වීදුරු වර්තනාංකය වෙච්ච n නිර්ණය කිරීම සඳහා ඔබට සම්මත වර්ණාවලි මානයක් වීදුරු ප්‍රිස්මයක් හා සෝඩියම් ආලෝක ප්‍රභවයක් දී ඇත. සෝඩියම් ආලෝක ප්‍රභවයක් දී ඇත. සිම්පල් A කොටස වර්ණාවලි මානයේ ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රය හරහා වන සිරස් අක්ෂය වටා එකිනෙකින් ස්වායත්තව භ්‍රමණය කළ හැකි ප්‍රධාන සංරක්ෂක දෙක මොකක්ද? ඔගොල්ලෝ දන්නවා වර්ණාවලි මානයක් ගත්තට පස්සේ ප්‍රධාන කොටස් තුනයි. එකක් දුරේක්ෂය, අනිත් එක සමාන්තරිකය, අනිත් එක ප්‍රිස්ම මේසය. ඔය තුන්දෙනා ගත්තට පස්සේ දුරේක්ෂය තියෙන්නේ සමාන්තර ආලෝකය නිරීක්ෂණය කරනවා. සමාන්තරකේ සමාන්තර ආලෝකය නිකුත් කරනවා. ප්‍රිස්ම මේසයේ උඩ තමයි අපි අවශ්‍ය ප්‍රිස්මය තියන්නේ. අවශ්‍ය වස්තුව තියන්නේ එතන. එතකොට පුතේ ඕකේ ඔය සමාන්තරකය කියන කොටස අචලව සම්බන්ධ කරලා තියෙන්නේ පාදමත් එක්ක. එහෙනම් ඔයගොල්ලෝ මතක තියාගන්න ප්‍රිස්ම මේසයයි දුරේක්ෂයයි දෙන්න එකිනෙකට ස්වායත්තව සිරස් අක්ෂය වටා භ්‍රමණය කරන්න පුළුවන්. එහෙනම් මේකට අදාළව සිම්පල් A වලට අදාළව එන්න ඕන උත්තර දෙකයි. එකක් තමයි දුරේක්ෂය. අනිත් එක තමයි ප්‍රිස්ම මේසය. ඔන්න ඔය දෙන්නම නිවැරදිව ලියලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බෙනවා. ඔය දෙන්නම නිවැරදිව ලියලා තියෙනවා නම් ඔයාට එක ලකුණක් හම්බෙනවා. හරි. B කොටස බලන්න. වර්ණාවලි මානය භාවිතයෙන් මිනුමක් ලබා ගැනීම ආරම්භ කිරීමට පෙර පහත් සඳහන් අයිතම
ඔබ විසින් සීරුමාරු කළ යුතු ප්‍රධාන පියවරවල් ලියා දක්වන්න. උපනතට පේලියයි, දුරේක්ෂයට පේලියයි, සමාන්තරකට පේලියයි. මතක තියාගන්න පුතේ අපි ගත්තට පස්සේදී වර්ණාවලි මානයක් වර්ණාවලි මාන තියෙන ප්‍රධාන කොටස් තුනයි. දුරේක්ෂය, සමාන්තරිකය, ප්‍රිස්ම මේසය. ඔය වර්ණාවලි මාන සීරුමාරු කරන්න පුළුවන් ප්‍රධාන පියවරවල් තුන තියෙන ඔය විදිහට. මොනවද? පළවෙනියට දුරේක්ෂය සමාන්තර ආලෝකේ ලබා ගන්න විදිහට සීරුමාරු කරන්න ඕන. ඔය දුරේක්ෂ සීරුමාරුව තමයි වැදගත්ම සීරුමාරුව. දුරේක්ෂ සීරුමාරුව වැරදුනොත් අනිත් සියලුම දේවල් වරදිනවා. අංක 2 තමයි සමාන්තරිකය සමාන්තර ආලෝකය නිකුත් කරන විදිහට සීරුමාරුව. අංක 3 තමයි ප්‍රිස්ම මේසෙ මට්ටම් කිරීම. හරි. දැන් ඔන්න එතකොට පුතේ ඔතනදිත් දුරේක්ෂ සීරුමාරු කරන්න මෙහිමයි. දුරේක්ෂයේ තියෙන කොටස් දෙකක්. දුරේක්ෂය ගත්තට පස්සේ මෙන්න මෙහා පුතා තියෙනවා අවනිත, මේ පැත්තේ තියෙන ওই විදිහට උපනිත. ඔය උපනිතේ මෙහෙම ඉස්සරහට පස්සට අතින් ගෙනියන්න පුළුවන්. මෙතනත් තව කාචය රඳවලා තියෙන ওই විදිහට. කාචය රඳවලා තියෙන ওই විදිහට කැල්ලකින්. ඔක අතින් එහෙට මෙහෙට කරන්න පුළුවන්. අපි මුලින්ම කරන්න ඕන ඔන්න මේ උපනිත අතින් සීරුමාරු කරනවා මොකක් වෙනකන්ද? හරස් කම්බි වල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය වෙනකම්. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ කොහොමද? සුදු කඩදාසියක් තියනවා අපි දුරේක්ෂයේ ඉදිරිපසින්. සුදු කඩදාසියක් තියලා උපනිත සීරුමාරු කරනවා හරස් කම්බි වල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලැබෙනකම්. හරස් කම්බි ඇදයට තියෙනවනම් ඒ කට්ටිය කෙලින් කරගන්න ඕන. ඔන්න උපනිත සීරුමාරු කරන්නේ ඕමයි. ඊළඟට අර කඩදාසිය අයින් කරා උපනිත අතින් අල්ලන්නේ නැහැ. ඈත පිහිටි වස්තුවක් දෙසට දුරේක්ෂය යොමු කරනවා. ඒ ඈත පිහිටි වස්තුවේ පැහැදිලි තියුණු වැදගත් වචන දෙකයි. පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි ඡේදනය වන තලයේ අන්න හරස්කම්බි ඡේදනය වන තලයේ ඔය වචන තියෙන්න ඕන. ලැබෙනකන් දුරේක්ෂ සීරුමාරු කරනවා. ලැබෙන ප්‍රතිබිම්බය යටකුරුයි. වම දකුණ මාරු වෙලා හරි. ඔන්න ඉස්සෙල්ලාම අපි යන යන් B කොටස 1. උපනිත සීරුමාරු කරන්නේ කොහොමද? උපනිත සීරුමාරු කරන්නේ කොහොමද? හරස් කම්බි වල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය වන තෙක් හරස් කම්බි වල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය වන තෙක් අපි මොකක්ද කරන්න ඕන? උපනිත සීරුමාරු කරනවා. වැදගත් වචන කීපයක් තියෙනවා. පැහැදිලි තියුණු. ඔය වචන දෙක අනිවාර්යෙන් ලියන්න පුරුදු වෙන්න. ඕවට තමයි ලකුණු හම්බෙන්නේ. නැත්නම් ලකුණු නැත. හරි. ඊළඟට ඔන්න ඔහොම ලියලා තියෙනවා නම් එක ලකුණයි. ඊළඟට පුතේ අංක 2. දුරේක්ෂය සීරුමාරු කරන්නේ කොහොමද? පේලි දෙකක් දීලා තියෙනවා. ඈත පිහිටි වස්තුවක් දෙසට දුරේක්ෂය යොමු කර එහි පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි ඡේදනය වන තලයේ ලැබෙන තෙක් සීරුමාරු කරන්න. වග්ද මෙන්න බලන්න පේලි ලියන්න පුළුවන් නේද? ඈත පිහිටි වස්තුවක මම මේ පන්තියත් කතා කරා. පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි ඡේදනය වෙන තලයේ
ලැබෙන තෙක් සීරු මාරු කරන්න. ඔතන පුතේ ඔයාට ඈත පිහිටි වස්තුවක ලියවෙන්න ඕන පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි ඡේදනය වන තලයේ. ඔය ඉරිගාපු ටික නැත්තම් ලකුණු නැත. ඈත පිහිටි වස්තුවක් විය යුතුයි. වස්තුවක කිව්වට ලකුණු නැත. ප්‍රතිබිම්බයක් කිව්වට ලකුණු නැත. පැහැදිලි තියුණු විය යුතුයි. කොහෙද හැදෙන්න ඕන හරස්කම්බි ඡේදනය වන තලයේ. ඔහම තියෙන ලකුණක් හම්බ වෙනවා. ඔය විදිහට ලිව්වොත් කාටවත් ලකුණු කපන්න බෑ. ඔය විදිහට ලියන්න පුරුදු වෙන්න. ඔන්න උපනිත හරි. ඊළඟට සමාන්තරකය. පේලි තුනක් දීලා තියෙනවා. අන්න බලන්න එන්න පේලියයි පේලි දෙකයි පේලි තුනයි. සමාන්තරකය මොකක්ද කරන්න ඕන? සමාන්තරකය කරකවන්න පුළුවන්ද බෑ. දුරේක්ෂය සමාන්තරකය හා ඒක රේඛීය වන පරිදි සකසා ඒක රේඛීය වන පරිදි සකසා දික් සිදුරේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් දුරේක්ෂයේ හරස්කම්බි ඡේදන වන තලයේ ලැබෙන තෙක් සීරුමාරු කළ යුතුයි. සමාන්තරකය මොකක්ද ලියවෙන්න ඕන මෙන්න. මෙන්න මෙහෙමයි ලියන්න ඕන. දුරේක්ෂය සමාන්තරකය හා ඒක රේඛීය ඕනම ඔය විදිහට තියෙන්න ඕන පුතේ. හරි පුරුදු වෙන්න ලියන්න. වන පරිදි සකසා දික් සිදුරෙහි පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් දුරේක්ෂයේ හරස්කම්බි ඡේදනය වන තලෙහි ලැබෙන තෙක් මොකක්ද සීරුමාරු කරන්න ඕන? සමාන්තරිකය සීරුමාරු කරන්න ඕන. ඔන්න ඔය දේවල් වලදී දුරේක්ෂය මොකක්ද වෙනවද? සමාන්තරිකයත් එක්ක ඒක රේඛීය කරනවා. මොකක්ද දුරේක්ෂය? දික්සිදුරේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් දුරේක්ෂයේ හරස්කම්බි ඡේදන වන තලයේ ලැබෙන තෙක් මොකක්ද සීරුමාරු කරන්නේ? සමාන්තරිකය සීරුමාරු. ඔන්න වැදගත් දේවල් ටික තියෙනන් තමයි ඔයාට ලකුණක් හම්බෙන්නේ. හිතන්න එපා නිකන් ලකුණු දෙන්නේ නැහැ. ඔය පොයින්ට් ඔය විදිහට තිබ්බොතින් තමයි ඔයාට ලකුණු හම්බෙන්නේ. ඔය මම හැදුවේ B වල 3 වෙනි කොටස. C කොටසට යන්න. ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම සඳහා දෙක ඒ රූපයේ පෙන්වා ඇති PQR ප්‍රිස්මය භාවිතා කිරීමට ඔබට කියා ඇත. ඔන්න PQR ප්‍රිස්මය පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රිස්ම මේසයේ මට්ටම් කරන්න PQR ප්‍රිස්මය ඔබ විසින් ප්‍රිස්ම මේසය මත තැබිය යුතු ආකාරය අඳින්න. ඔක සම්තුලන ස්කෘප් තුනක් තියෙනවා L M N. ඔය තියෙන සමපාද ත්‍රිකෝණයක තමයි ඔය තුන් දෙනා පිහිටන්නේ. එතකොට මතක තියාගන්න පුතේ ඔය වෙලාවේදී ප්‍රිස්ම මේස තියන්න ඕන සමාන්තරිකට ආසන්නව. ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ඔය ප්‍රිස්ම මේසේ සමාන්තරිකේ පැත්තට වෙන්න ඕන. ඒ වගේම අංක 2 ඔන්න L M N කියන පාද තුන යා කරොත් එන ත්‍රිකෝණේ මොනයම් හෝ පාදයකට මේ ප්‍රිස්මේ
පාදයක් සමපාත විය ලම්බක විය යුතුයි. ලම්බක විය යුතුයි. මෙන්න මෙහෙම ඇදලා තියෙන්න ඕනේ. C සමාන්තරිකය ඔහොම පවතිනවා. මෙන්න ප්‍රිස්ම මේස. ප්‍රිස්ම මේස තියෙනවා මෙන්න M L N. ඒ තුන් දෙනා පොඩ්ඩක් වෙනස් වෙති කමක් නැහැ. M L N. මම ඒක මන්දින් නම් පොඩ්ඩක් බලලම M L N. කොහොමද තියෙන්නේ? L N මෙතන තියෙනවා. L N මෙතන ඉන්නවා M. එතකොට පුතේ ඔය තුන් දෙනා ඔහොම ඉන්නවනම් මේක තියන්න ඕන ප්‍රිස්ම ගෙනල්ලා මෙන්න කේන්ද්‍ර මෙතන නම් මේ ප්‍රිස්ම මේසේ ඊට වඩා මදක් ඉදිරියේ. ඒ වගේම මෙන්න මේකෙන් එන කිරණ යන්නත් ඕන මෙතනින් ඔය විදිහට අඳිද්දී මෙන්න මෙහෙම එක්කෙනෙක් සම්බක විය යුතුයි. P Q R කියලා මම ගන්නවා. මෙන්න ප්‍රිස්මික් මේස කේන්ද්‍රයට වඩා ඉදිරියට එන්න ඕන මේ සමාන්තරික පැත්තට. මේ පාද තුනෙන් එකකට මේ රේඛා තුනෙන් එකකට ප්‍රිස්මේ පාදයක් අනිවාර්ය ලම්බක විය යුතුයි. ඔය අවශ්‍යතා දෙකම තියෙනවා නම් ඔයාලට එක ලකුණක් හම්බ වෙනවා. ඔය අවශ්‍යතා දෙකම තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙනවා. ඔන්න ලකුණු 1 2 3 4යි ලකුණු 5කට අදාළ කොටස් ටිකම සාකච්ඡා කරලා ඉවරයි. මෙච්චර වෙලා කතා කරේ වර්ණාවලී මානේ මේ තියෙන්නේ සීරු මාරු ක්‍රීම් ටික. ඔන්න ඔතනින් පස්සේ තමයි මිනුම් ගන්න යන්නේ. ඔය ටික පුතේ අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස කියනවා ප්‍රිස්මය තුලින් ආලෝක කිරණයක් අවම අපගමන කෝණය නිර්ණය කිරීම සඳහා මිනුම් දෙකක් ලබා ගැනීමට අවශ්‍ය වේ. ප්‍රිස්ම මේසය මත ප්‍රිස්මය තබා අවම අපගමන අවස්ථාව ලබා ගැනීමට වර්ණාවලී මානය සීරුමාරු කළ පසු ප්‍රිස්මය හරහා කිරණ අපගමනය වීමට කිරණ සටහනක් අඳින්නලු මේ 3 කියන රූපෙ මත මෙන්න මෙහෙමයි ඔකට එන්නේ. අවම අපගමන කෝණයට අදාළව D කොටස. මෙහෙන් අඳුන්ටව මෙයාට ගන්න පුළුවන්. බෝඩ් එකේ ඉන්න පුළුවන් තරම් ගමුද ඒ අපරාධේ. මෙන්න D කොටස මෙතන. ඔන්න මෙයා ওই විදිහට ගත්තම සමාන්තරකය මෙහෙම තියෙනවා. සමාන්තරකයෙන් කිරණක් එනවා මෙහෙම. ප්‍රිස්ම තියලා තියෙන කියලා දුමු ඔය විදිහට. ප්‍රිස්ම පොඩ්ඩක් කැල කරලා තියලා තියෙනවා. ඔය එන කිරණ මෙතනින් මොකද වෙන්නේ? අපගමනයක් වෙනවා. අපගමන වෙලා කොහොම ගමන් කරනවා. ඔන්න අවම අපගමන අවස්ථාව අඳින්න ඕනේ. ඔන්න විදිහට කිරණ සටහනක් ඇඳලා තියෙනවා නම් අවම අපගමන අවස්ථාවට කියන්නේ මෙන්න මෙතන අපගමන කෝණේ ඔය විදිහට එන්න ඕන. ඔය විදිහට ඇඳලා තියෙනවා නම් ඔකට ඔයාලට හම්බ වෙනවා එක ලකුණක්. D කොටසට එක ලකුණක් ඔය විදිහට ඇඳලා තියෙන ලකුණක් හම්බෙලා තියෙනවා. කිරණ සටහනක් අඳින්න ඕන අවම අපගමන අවස්ථාවට අදාළව ඔන්න ඔය විදිහට. ඊළඟට ඕකේ පුතේ තව මෙහෙම දෙයක් තියෙනවා. ඕකේ ලකුණු දෙද්දි දුරේක්ෂයේ පිහිටුමත් අඳින්න කියනවා. එහෙනම් දුරේක්ෂයේ පිහිටුමත් ඇඳ තිබිය යුතුයි. දුරේක්ෂය මෙන්න. ඔන්න දුරේක්ෂය ඇඳා අනිවාර්යෙන් මතක තියාගෙන ඇඳනම් දුරේක්ෂය කියලා නම් කරන්න. ඒවා හොඳ පුරුදු. ලකුණු නොදෙයි. හැබැයි හොඳ පුරුදුව නම් කරන එක. මේකේ ඊහිසවල් දැක්වීම අනිවාර්යයි. දුරේක්ෂය ඇඳ තිබීම අනිවාර්යයි. දෙකම හරිනම් විතරයි ඕගොල්ලෝට ලකුණු හම්බෙලා තියෙන්නේ. ඔන්න D කොටස ඔය හැදුවේ. ඊළඟට බලන්න D වල දෙවනි කොටසේ. ඔන්න සෝඩියම් ආලෝක සඳහා මේකෙදි පුතේ අනිවාර්යෙන්ම සමාන්තරිකයේ දික්සිදුර ආලෝකමත් කරන්න ඕන මොකෙන්ද? සෝඩියම් ලාම්පුවේ. මොකද වර්තනයක් වෙනවා නැත්නම් ප්‍රිස්මයේදී ආලෝකය කොටස් වලට කැඩෙනවා. වර්තනය වෙද්දී සුදු ආලෝකේ
පාට 7කට වෙන් වෙනවා. ඒ නිසා සෝඩියම් ආලෝකයක් වෙච්ච ඒක වර්ණ ආලෝක ප්‍රභවයකින් තමයි දික් සිදුර ආලෝකමත් කරන්න ඕන. සෝඩියම් ආලෝකය සඳහා ඊට සඳහා කර ඇති මිනුම් දෙකට අනුරූප එක් පරිමාණයක පාඨාංකය 143.29යි අනිත් කෙනා 183.05යි 360න් එක පැත්තෙම 360 හරහා ගමන් නොකරනවා. අවම අපගමන කෝණය කොච්චරයිද? අවම අපගමන කෝණය කියන්නේ පුතේ ඔන්න මෙතන අදාළ කෝණය. d වල 2 d වල 1 d වල 2 අවම අපගමන කෝණය. අවම අපගමන කෝණය වෙන්නේ එහෙනම් ඔය දෙන්නගේ අන්තරය 180යි කලා 15න් අඩු වෙන්න ඕන 143යි කලා 29යි. 15න් 29ක් අඩු කරන්න බෑ. අංශකයක් මෙතෙන්ට ගේනවා අංශක 60 අංශකයක් මෙහෙට ගෙනාවා කලා 60යි. කලා 75න් 29ක් අඩු කරන්න ඕන. 75න් 29ක් කියන්නේ 56යි. 46යි. කලා 46යි අංශක 39යි කලා 46යි කියලා අවම අපගමන කෝණය එනවා. ඔය ඇදුව D වල දෙවෙනි කොටස. ඔන්න පුතේ D වල ඊළඟ කොටසට යන්න. D වලින් පස්සේ E කොටසට යන්න. ඔබ අවම අපගමනයේ ස්ථානය හඳුනාගෙන එය හරස්කම්බි මතට ගෙන ආපසු එය නැවත සනාථ කර ගැනීම සඳහා වඩා කුඩා පතන කෝණයකින් පටන්ගෙන අවම අපගමන ස්ථානය හරහා ගමන් කරන තුරු දික්සිදුරේ ප්‍රතිබිම්බය සන්තතිකව කැඩෙන්නේ නැතුව නිරීක්ෂණය කරමින් ප්‍රිස්ම මේසය කරකැවීමට ඔබට හැක. ඔබට කියා ඇත. ඔන්න 4 ABD වල 3ක් දීලා C හා E වල පිටුම් අපෙන් අහනවා. මතක තියාගන්න පොතෙන්දී අපි මොකද කරන්නේ? ප්‍රිස්ම මේස මෙහෙට කරකවන දුරේක්ෂ මෙහෙට කරකවන. එන්න ප්‍රතිබිම්බය අපිට පේනවා හරස් කම්බි වලට ලං වෙනවා. එක මොහොතකදී හරස් කම්බි පේනවා ආයිමත් හරස් කම්බි වලින් ඈත් වෙන්න ගන්නවා. අන්නේ ඈත් වෙන්න හදන මොහොත අපි කියන මෙයා අවම අපගමන අවස්ථාවේ ඉන්නේ. එයා අවම අපගමන අවස්ථාවේ ඉන්නේ. බලන්න රූප සටහන් ටික ගත්තම අවම අපගමන අවස්ථාවේ ඉඳලා තියෙනවා. දික් සිදුරට ලං වෙනවා. මෙන්න ආයි මෙතෙන්දි මොකද දන්නේ? ආයි මෙතන කෙනා මේ පිටුමමයි තියෙන්නේ. එහෙනම් ලං වෙලා මෙන්න මෙතෙන්දි දික් සිදුරත් එක්ක සමපාත වෙන්නේ නැති. දික් සිදුර මෙන්න මේ හරස් කම්බිත් එක්ක සමපාත වෙලා ආයිමත් ඈතට යන පිටුමයි තියෙන්නේ. 4C කියන්නේ හරියටම ගත්තොත් පුතේ ඔතන තියෙන ওই දික් සිදුරේ ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත පැහැදිලා. හරියටම ගත්තොත් ඕක තියෙන්න ඕන දික් සිදුර මෙන්න 4C කොටස හරස් කම්බි මතම හරියට ඔන්න ඔය වගේ දික් සිදුර ප්‍රතිබිම්බයක් ඇදලා තියෙනවා. ඊළඟට ආයිමත් කරකවද්දි වෙන්නේ මෙයා ආයි මේ පැත්තට එන්න ගන්නවා. දෙවනි පිටුව මේ හරිය තියෙනවා. E කොටසට යද්දි මේකේ තව ඈත් වෙලා තියෙනවා. A කොටසට අනුරූපයි E කොටස එකත් අවුලක් නැහැ. ඔන්න ඔය දෙන්න නිවැරදිව ඇඳලා තියෙනවා නම් දෙකම නිවැරදි නම් එක ලකුණයි. මෙතනදී C කියන එකට අර B කියන පිටුමේ මෙන්න මේ හරිය තියෙනම් මෙන්න මේ අතරේ හරස් කම්බි හා මේ අතරේ තියෙන ඕන ප්‍රතිබිම්බයක් ගන්න පුළුවන්. මොකද අපිට හරියටම තන C වලදී තියෙන්නේ හරස් කම්බිත් එක්ක සමපාත වෙලා කියලා නැති නිසා. හරි. F කොටසට යමු. ප්‍රිස්ම කෝණය A නම් සෝඩියම් ආලෝකය සඳහා අවම අපගමන කෝණය වෙච්ච D නම්ද සෝඩියම් ආලෝකය සඳහා විදුලි වර්තනාංකය සිම්පල් N නම්ද එන සඳහා ප්‍රකාශයක් අපිට ගොඩනගන්න කියනවා. වර්තනාංකය මොකක්ද? F කොටසේ n සමානයි sin a ධන dm අවම අපගමන කෝණය D බෙදීම 2 බෙදනවා අපි sin a බෙදීම 2. ඔය ප්‍රකාශනයේ පුතා ලියලා තියෙනවා නම් dm කියලා ලියන්න බෑ. ඒ පාඩම් කරගෙන ගිය මෙතන d කියලා අපිට දීලා තියෙනවා අවම අපගමන කෝණය.
ඔතෙන්ට එක ලකුණයි. ඔතෙන්ට එක ලකුණයි. ඒ වලගේ අංශක 60 නම් n හොයන්නලු. අන්න මේකට ආදේශ කරන්න f g කොටස n සමානයි sin 60 ධන d කියන්නේ කොච්චරයිද අපට ආවේ 39යි 36යි 39යි 46යි බෙදනවා sin 60 බෙදීම 2 අංශක වලින් උත්තරේ එනවා ඔකට අදාළව එනවා පුතේ 1.529යි ඔය නිවැරදි පිළිතුරට ලකුණක් වෙන් වෙලා තියෙනවා නිවැරදි පිළිතුරට ලකුණක් වෙන් වෙලා තියෙනවා මතක තියාගන්න ඕකේ ලකුණක් වෙන් වුණාට පුතේ මෙන්න මේ පරාසෙ පුරා තියෙන ඕන එකකට ලකුණු දීලා තියෙනවා 1.52යි 1.53යි අතර ඕනෑම පිළිතුරකට ඔය ලකුණු හම්බ වෙනවා. ඔය අපි සාකච්ඡා කරේ තුන්වෙනි ගැටලුව. ඔතනින් පස්සේදී මම සාකච්ඡා කරන්න යන්නේ අවසාන ප්‍රශ්නේ. මේ දක්වා උගන්වපු ටිකෙන් වැදගත් දේවල් ටික පුතේ ටක් ගාලා ලියා ගන්න පුළුවන්. පොඩි වෙලාවක් දෙන්න. මේක පුතේ මේක sin මේක දෙකෙන් බෙදලයි මේ මෙන්නේ sin a දන්න d බෙදීම 2 බෙදන්න ඕන sin a බෙදීම 2. ඔය විදිහට දෙකෙන් බෙදලයි උත්තරේට එන්න ඕන n සඳහා ගන්නකොට. හරි. නොදන්නා අගයක් සහිත ප්‍රතිරෝධයක නිවැරදි ප්‍රතිරෝධය නොදන්නා අගයක් සහිත ප්‍රතිරෝධකයක නිවැරදි ප්‍රතිරෝධය R එය හරහා I ධාරාව I වෝල්ටීයතාව V මන සුදුසු ප්‍රස්ථාරයක් ඇඳීමෙන් නිර්ණය කිරීමට ඔබට නියමව ඇත. නොදන්නා ප්‍රතිරෝධකයේ R ප්‍රතිරෝධයට 500යි ඕම් ආසන්න අගයක් ඇති බව හිතන්නලු. මේ සඳහා ඔබ විසින් 8 වන විද්‍යුත් පරිපථයක පරිපථනයේ සටහනේ කොටසක් එක රූපය දක්වා ඇත. x කියන්නේ a හා b ලක්ෂ අතර සම්බන්ධ කර ඇති ධාරා නියාමකයකි. x කියන්නේ උන ධාරා නියාමකයක්. පහත පෙන්වා ඇති අනිත් සංරචකයන්ගේ පරිපථ සංකේත භාවිතා කර පරිපථ සටහන සම්පූර්ණ කරන්න සෑම සංකේතයකටම ඒවායි සුපුරුදු තේරුම් ඇත. R කියන්නේ එහෙනම් ප්‍රතිරෝධය, A කියන්නේ ඇමීටරේ, V කියන්නේ වෝල්ට් මීටරේ. මට හොයන්න ඕන මොකක්ද? නොදන්නා ප්‍රතිරෝධයේ හරහා ගලන ධාරාව හොයන්න වෙයි, වෝල්ටීයතාව හොයන්න වෙයි. එහෙනම් සිම්පල් A කොටසට අදාළ පුතේ පරිපථය එන්නේ මෙහෙමයි. හතරවෙනි ගැටලුව පරිපථය අඳින්නම් මං 6 වෝල්ට් කෝෂයයි x කියලා ධාරා නියාමකයයි ඔන්න මේ විදිහට එන පරිපථයට ශ්‍රේණිගතව සම්බන්ධ කරන ඇමීටරයක් මෙතෙන්ට සම්බන්ධ කරන R කියන නොදන්න ප්‍රතිරෝධය මෙයාට සමාන්තරගතව සම්බන්ධ කරගන්න වෝල්ට් මීටරය. කොහොම දැම්මත් හරි මේ හරියෙන් දැම්මත් හරි වැඩේ කොට. ඔන්න පරිපථය සම්බන්ධ කරගත්තා. මෙතන තියෙන ස්විච් එක. උතර තියෙන ස්විච් එක. ඔය සිම්පල් A කොටස. සිම්පල් A කොටස පුතා තියෙන්නේ ඕක. ඔන්න ඕක ඇඳගත්ත ළමයෙකුට හම්බෙලා තියෙනවා එක ලකුණක්. හැබැයි පරිපථ ලකුණු කරන්න කියද්දී අපේ ළමයි පුරුදු වෙන්න ඕන තව දේවල් ටිකක් තියෙනවා. මම දැන් කියලා දෙන්න යන්නේ ඒක. මේකේ දෙවැනි කොටස අහනවා ඔබ විසින් අඳින ලද පරිපථ කොටසේ වෝල්ට් මීටරයි ඇමීටර වලයි ධන ඍණ අග්‍ර නිවැරදිව ලකුණු කරන්න. හරි. මතක තියාගන්න මේ අදින් පස්සේ
ඕගොල්ලෝ ධාරා විද්‍යුතයට අදාළ ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් කරද්දී අනිවාර්ය වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්න ආවොත් ඇමීටරයක් සම්බන්ධ කරන්න ආවොත් මේ දෙන්න සම්බන්ධ කරද්දී පුරුදු වෙන්න ඕන ධන ඍණ අග්‍ර ලකුණු කරන්න. ධන අග්‍ර කොතනද ඍණ අග්‍ර කොතනද? ධන කොතනද ඍණ කොතනද? ඒක මාක් කරන්න හැම වෙලේම ස්ට්‍රක්චර් ප්‍රශ්නවල පුරුදු වෙන්න. හේතුව ඔයාට අලුතින් පරිපදයට සම්බන්ධ කරන්න දුන්නොත් සමහර මාකින් වල ඉස්සරහා ඒවයි තියෙන්න පුළුවන් ඉදිරියේදී එන කෙනකේ තියෙන්න පුළුවන් ඇමීටරේ ධනාග්‍ර ඍණාග්‍ර ලකුණු කළ යුතුයි නැත්නම් ලකුණු දෙන්න එපා කියන. ඒ නිසා පුරුදු වෙන්න. කොහොමද ඒක හොයාගන්නේ? කෝෂයේ ධනාග්‍ර පැත්ත හැම වෙලේම ධන. කෝෂයේ ධනාග්‍ර පැත්ත හැම වෙලේම ධන. කෝෂයේ ඍණාග්‍ර පැත්ත හැම වෙලේම ඍණ. ධනාග්‍රයට ධන, ධනාග්‍රයට ධන, ඍණ පැත්තට ඍණ. මෙන්න මේ දෙන්නම නිවැරදි නම් ඔය අග්‍ර ලකුණු කිරීමට B කොටසට දාලව දෙන්නම නිවැරදි නම් ලකුණක් හම්බෙලා තියෙනවා. මතක තියාගන්න ඔය අග්‍ර ලකුණු කරද්දී හරියට ඔය විදිහට ලියන්න. ඔන්න C කොටස. මෙන්න මේ පරිපතයක් දීලා ධාරා නියාමකයක්. ඕකේ AB කියන ලක්ෂ දෙක කොහොමද අහනවා අපේ සම්බන්ධ කරන්නේ ධාරා නියාමකයක. ධාරා නියාමකයේ ක්‍රියාකාරීත්වය දන්නේ නැති ළමයෙකුට ඕක ලකුණු කරන්න බෑ. මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරන එක කෙලවරක්. මේ උඩ මෙන්න මේක දිගට. මේකට එක කෙලවරක් සම්බන්ධ කරනවා. අනිත් කෙලවර එකක් එක්ක මෙන්න මෙතෙන්ට නැත්තම් මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මෙතෙන්ට එක කෙලවරක් අනිත් කෙලවර මෙතෙන්ට හෝ මෙතෙන්ට. හැම වෙලේම මතක තියාගන්න පුතේ මෙන්න මේ උඩ කෙලවරකට එකයි යට කෙලවරකට එකයි සම්බන්ධ කරන්න ධාරා නියාමකයක සම්බන්ධ කරද්දී එකක් උඩ කෙලවරට අනිත් එක යට කෙලවරකට සම්බන්ධ වෙන්න ඕන. අන්නෙම සම්බන්ධ කරලා තියෙනවා නම් මෙන්න මෙතෙන්ට එකක් මෙන්න මෙතෙන්ට ඇණයක් තියෙනවායි කරන්න. මෙතන ඇණයක් තියෙනවායි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනයි මෙතනයි. එහෙම නැත්නම් මෙතනයි 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 මෙතනයි. ඔය හතරෙන් ඕනෑම ක්‍රමයකට AB අක්‍රම ආවෘත කරලා හයි කරන්න පුළුවන්. හැබැයි උඩ කෙලවරවල් දෙකටත් එහෙම නැත්නම් යට කෙලවරවල් දෙකටත් AB නම් කරොත් වැඩක් නැහැ. එහෙනම් ඔන්න ඔය ක්‍රම මම කියපු හතරෙන් ඕනෑම ක්‍රමයකට B කොටසට ලකුණු හම්බ වෙනවා. B කොටසට ලකුණු හම්බ වෙනවා. B කොටසට ඔය විදිහට ලකුණු කරනවා නම් එක ලකුණක් හම්බෙලා ඇති. මම යන්න C කොටසට. C කොටසට යන්න. ධාරා නියාමකය පහත් පරිදි පිරිවිතර දී ඇත. ඒ කියන්නේ එයාගේ තියෙන කොලයක් හම්බ වෙනවා අපිට ඔක තියෙන විස්තරත් එක්ක. ඒක දීලා තියෙනවා මේක සම්පූර්ණ ප්‍රතිරෝධ කොච්චරයිද 200යි ඕම්. උපරිම ධාරාව කොච්චරක් කියන්න පුළුවන්ද? මිලි ඇම්පියර් 0.5යි. ඇම්පියර් 0.5යි. මේ ධාරා නියාමකේ ඔය අඳින තැන පරිපතේ පාවිච්චි කරනකොට ඔබට ලබා දෙන්න පුළුවන් උපරිම හා අවම ධාරා නිමානය කරන්න මෙයාට දෙන්න පුළුවන් උපරිම ධාරාවයි අවම ධාරාවයි මොකක්ද කරන්න කියන්නේ? නිමානය කරන්න. නිමානය කරනවා කියන්නේ ගණනය කරනවා කියන එක නෙවෙයි, නිවැරදිම උත්තරේ නෙවෙයි. මෙන්න මෙතන දීලා තියෙන බලන්න R ප්‍රතිරෝධය ආසන්න ලෙස 500යි. අන්න එහෙනම් අපිට ඔකට අදාළව උපරිම ධාරාවයි අවම ධාරාවයි නිමානය කරන්න පුළුවන්. ඔකට අදාළව උපරිම ධාරාවයි අවම ධාරාවයි නිමානය කරන්න පුළුවන්. මේක හරහා මේ පරිපතේ උපරිම ධාරාවක් යද්දී තියෙන සමක විද්‍යුත්ගාමක බලය මුළු වගේ 6යි වෝල්ට්. බෙදන සමක ප්‍රතිරෝධය. මෙයාගේ 500යි. ආසන්න වශයෙන්. ආසන්න මෙයා 500යි. මෙයාට බිඳුව වෙන්නත් පුළුවන් 2000 වෙන්නත් පුළුවන්.
පරිපතේ උපරිම ධාරාවක් යද්දී මෙයාගේ අගය බිඳුවයි. එහෙනම් සමග ප්‍රතිරෝධ වෙන්නේ මෙයා හරහා ධාරා යන්නේ නැහැ. මෙයා පරිපූර්ණයි. මේ හරහා ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් මේ පරිපතයේ තියෙන සමග ප්‍රතිරෝධ කොච්චරයිද? ධාරා උපරිම වෙද්දී මෙන්න මෙයාගේ ප්‍රතිරෝධ වෙච්ච 500. එනව නේද? 6 බෙදීම 500යි 12 බෙදීම 1000යි 0.012 වෝල්ට් කියලා. එහෙම නැත්නම් 12යි මිලි වෝල්ට්. ඔය දෙකෙන් ඕන එකක්. වෝල්ට් නෙවෙයි ඇම්පියර්. ධාරාවනේ අපෙන් අහන්නේ ඇම්පියර්. විභවයක් ප්‍රතිරෝධයෙන් බෙදුවන් එන ධාරාවක්. ඔන්න ඔය උත්තර දෙකෙන් එකක් ලිව්වනම් ඔයාලට ලකුණක් හම්බ වෙනවා. ඔය උපරිම ධාරාව ඊළඟට හොයන්න ඕන අවම ධාරාව හොයන්න ඕන. ධාරාව අවම වෙනවා කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධය උපරිමයි. මෙයාගේ ප්‍රතිරෝධ උපරිම වෙද්දී මූ අවමයි ධාරාව අවමයි. එහෙනම් එතෙන්දී වෝල්ටීයතාව 6යි මෙයා 2000යි මෙයා 500යි 2500යි. එන්න මොකක්ද? ඕක බෙදුවට පස්සේ එන්නේ පුතේ උඩයි යටයි දෙකම මම ගුණ කරනවා 4ෙන්. 4ෙන් ගුණ කරා උඩට එනවා 24 බෙදීම 10000. 24 බෙදීම 10000 කියන්නේ 0.0.024 ඇම්පියර්. එහෙම නැත්නම් 2.4 මිලි ඇම්පියර් කියලා ලියන්න පුළුවන්. 2.4 මිලි ඇම්පියර්. ඔය උත්තර දෙකෙන් ඕනෑම එකකට එක ලකුණක් හම්බෙනවා. ඔන්න පුතේ ඔයකට අදාළ උපරිම ධාරාවයි අවම ධාරාවයි හෙව්වා. හරි. ඔතනින් පස්සේ යන් D කොටසට. පූර්ණ පරිමා උත්ක්‍රමණය මිලි ඇම්පියර් 0.5යි මිලි ඇම්පියර් 15යි මිලි ඇම්පියර් 20යි 100යි ඇම්පියර් 1යි තියෙන මීටර එකතුවකින් සුදුසු මීටරයක් තෝරා ගන්න ඔබට කියලා තියෙනවා. ඔයා තෝරගන්නේ මොකක්ද? තේරීමට හේතුව දෙන්න. ඇමීටරේ යන්න පුළුවන් උපරිම ධාරාව කොච්චරයිද? ඇමීටර යන්න පුළුවන් උපරිම ධාරාව ඇම්පියර් 12යි. අවම ධාරාව ඇම්පියර් 2.4යි. එහෙනම් 12ට වඩා වැඩි ඒවකින් ළඟම තියෙන කෙනා ගන්නවා. ඔන්න ගත්ත D කොටසට අපි පළවෙනියට තෝරගන්න කෙනා කවුද? 15යි මිලි ඇම්පියර් තියෙන ඇමීටරේ. 15 මිලි ඇම්පියර් තියෙන කෙනා ගන්න හේතුව මොකක්ද? එයා ගන්න හේතුව මොකක්ද? ඇමීටරේ හැම පරාසයකම පාඨාංක නිරූපණය වෙනවා. එහෙනම් මේකෙන් ගන්න පාඨාංක වල දෝෂ සහිත බව අඩුයි. හේතු විදිහට මෙන්න මේවට ලකුණු දීලා තියෙනවා. උපරිම නිර්වද්‍යතාවකින් මිනුම් ලබා ගැනීමට ඔයා කියවෙන්න ඕන අනිවාර්යයෙන්ම මොකක්ද? දෝෂය අඩුයි. මිනුම වැඩි පරාසක තියෙනවා කියන්නේ දෝෂය අඩුයි. එහෙම නැත්නම් දෝෂ සහිත බව අඩුයි. දෝෂ සහිත බව අඩුයි. අංක 2. එහෙම නැත්නම් පරිමාණයේ විශාල කොටසක් භාවිතා වේ. ඔන්න හේතු තුනෙන් ඕනෑම එකකට නිවැරදි තෝරා ගැනීමත් සහිතව ඕනෑම පිළිතුරක් සඳහා ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. නිවැරදි තෝරා ගැනීම නැත්තම් ලකුණු නැහැ. හේතුව තිබ්බට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔන්න D කොටස අපි හදුවා. හරි. අපි යම් පුතේ E කොටස ගත්ත. ඔන්න අපට දීලා තියෙනවා පාඨාංක I හා V වෙනස් පාඨාංක යුගල 5ක් ගන්න අපිට දීලා තියෙනවා. එවැනි එක් වෝල්ට් මීටර පාඨාංකයකට අනුරූප වෝල්ට් මීටරේ දර්ශකයේ
උත්ක්‍රමණය තුන රූපේ පෙන්නලා තියෙනවා. මේකට අදාළ කියවීමේ අගය කුමක්ද? නිමානිත දෝෂය කුමක්ද? ඔතන පුතේ කියවීමේ අගය මොකක්ද කියලා අහනවා. ඒ වගේම ඕකට අදාළ නිමානිත දෝෂය මොකක්ද කියලා අපි අහනවා. මෙහෙමයි. මතක තියාගන්න මේ වගේ පාඨාංකයක් මැදක තිබ්බොත් අපි කිසිම වෙලාවක මෙයාගේ කුඩාම මිනුමට වඩා අඩු මිනුමකට මේකේ කුඩාම මිනුම 0.1යි 4.1යි 4.2යි මෙතෙන් ගියොත් 4.3යි නිකන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක 4.2යි තව තුන් කාලක් තියෙනවා 4.2යි 5ක් නැත්නම් 2යි 7යි 5ක් එහෙම ලියන්න බෑ කුඩාම මිනුමට වඩා අඩු ඒවා ලියන්න බෑ ඔය වගේ වෙලාවකදී බලන්න මේ දර්ශකයක් පිහිටන්න ආසන්න වෙන්නේ මොන පැත්තටද 4.2ටද 4.3ටද ආසන්න වෙලා තියෙන 4.3ට එහෙනම් මේකට අදාළ පුතේ පාඨාංකේ 4.3යි වෝල්ට් කියලා ගන්න. ඔකට අදාළ පාඨාංකය අපි ගන්න වෙන්නේ ඊ කොටසට අදාළව 4.3යි වෝල්ට් කියලා. නිමානිත දෝෂය මතක තියාගන්න වැදගත් එකක්. නිමානිත දෝෂය කියන එක හැම වෙලේම උපකරණයේ කුඩාම මිනුමේ බෙදන්න දෙකයි. කුඩාම මිනුම දෙකෙන් බෙදුවම නිමානිත දෝෂය එනවා. එහෙනම් මේ කුඩාම මිනුම 0.1යි වෝල්ට්. ඒක දෙකෙන් බෙදුවම අගේ කොච්චරයිද? 0.5යි වෝල්ට් කියලායි නිමානිත දෝෂයට පුතා එන්නේ. නිමානිත දෝෂයට එන්නේ 0.5යි වෝල්ට් කියලා. ඔය හැදුවේ ඊ කොටස. හරි පුතේ. අපි ඔතනින් පස්සේදී යමු F කොටස සාකච්ඡා කරන්න. බලන්න F කොටසේ මොකද්ද කියන්නේ? F කොටසේ කියනවා සුදුසු ප්‍රස්ථාරයක් ඇඳීමෙන් ඔබ නොදන්නා R ප්‍රතිරෝධයේ අගය 400යි ඕම් ලෙස නිර්ණය කරනවා. අන්න ඒ වෙලාවේදී බලන්න කියනවා මෙන්න මේ වෝල්ට් මීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 5000යි ඕම් වෙනවලු. RI ඒ කියන්නේ වෝල්ට් මීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයක් වෙද්දී R වලට බලාපොරොත්තු වෙන්න පුළුවන් අගය ගණනය කරන්න. F කොටස කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මෙතන වෝල්ට් මීටරයට තියෙන පුතේ පරිමිත ප්‍රතිරෝධයක්. ඒකට අදාළව එහෙනම් මෙන්න මේ දෙකලවරට අදාළ විභව බැස්මක් හැවුවොත් ඒ එන්නේ පුතේ මෙන්න මේ දෙන්නයි සමක ප්‍රතිරෝධයට අදාළ විභව බැස්ම තමයි එන්නේ. දැන් ඔයා හිතන්න මෙයාට අපරිමිත ප්‍රතිරෝධයක් තියෙන්නේ. මෙයාට අපරිමිත ප්‍රතිරෝධයක් තියෙනම් ඒ වෙලාවේදී මේ හරහා විභව බැස්ම කියන්නේ මෙන්න මේ R හරහා පවතින විභව බැස්ම. අන්න ඒ R රාගය තමයි එහෙනම් අපෙන් අහන්නේ. තේරුම් ගන්න මේ වෙලාවේදී 480 කියලා එන්නේ එහෙනම් මොකක්ද? මේ දෙන්නගේ සමක ප්‍රතිරෝධය හරහා පවතින විභව බැස්ම තමයි. එහෙනම් මේ දෙන්න හරහා පවතින සමක ප්‍රතිරෝධය කොච්චරයිද? 480යි. නම් ඔයාලට ලියන්න පුළුවන් 1/480 සමානයි 1/r ධන 1/5000යි කියලා. මේ R කියන්නේ මොකක්ද? මෙයා අපරිමිත වෙද්දි ප්‍රතිරෝධය සැබෑ අගය. මේ ඇවිත් තියෙන 480 කියලා මෙන්න මේ දෙන්නගේ සමකය. එහෙනම් මෙතනින් ඔයාලට ලියන්න පුළුවන් 1/480 සමානයි 5000 ධන R බෙදීම 5000යි R. ඔක සුළු කරාට පස්සේදී ඔයාට උත්තරේ ඒවි පුතේ. ඔක සුළු කරාට පස්සේදී ඔයාට උත්තරේ ඒවි R සඳහා අගයක් 531යි ඕම් කියලා. අන්න බලන්න එන ඔකෙන් කියවෙන්නේ මොකක්ද? මෙන්න මේ R වල ඇත්තම අගය 531යි. මෙයාගේ 5000 ඕම් ප්‍රතිරෝධයක් තියෙන නිසා ඔය 531යි මේ 5000යි සමක ප්‍රතිරෝධ වෙච්ච 480ට අදාළවයි මෙතන විභව බැස්මක් ඇති වෙන්නේ. ඒක තමයි අපි කියව ගන්න. එහෙනම් මේ ගැටලුවේ කියන්නේ මෙයා අපරිමිත වෙද්දී. එහෙනම් මේ කරා ධාරාවක් යන්නේ නැත්තම් සත්‍ය අගය වෙච්ච 531ක් මෙයාගෙන් පෙන්වුම් කරමු.
ඒකයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මෙතෙන්දි පුතේ පේපරේ දීලා තියෙන මාකින් එකේ 530 ඉඳලා 532 දක්වා ගියන් බාර ගන්න. හැබැයි මේක ලකුණ දීලා තියෙන මෙතෙන්ට නෙමෙයි. අවසාන පිළිතුරට නෙමෙයි. මෙන්න මේ ප්‍රකාශය නිවැරදිව හඳුනා ගැනීමට. ඔය ප්‍රකාශය නිවැරදිව හඳුනා ගැනීමටයි ලකුණ දීලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔන්න ඔය විදියටයි 2014 පේපරේ සාකච්ඡාව අවසන් වෙන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති පළවෙනි ගැටලුව තුන්වෙනි ගැටලුව ගත්තොත් ගොඩක් දුරට තිබෙ සිද්ධාන්තම තමයි. හැබැයි දෙවෙනි ගැටලුව හා හතරවෙනි ගැටලුවේ විවිධ තැන් පොඩ්ඩක් හිතන්න දේවල් තිබ්බා. ගිය සතියේ අපි සාකච්ඡා කරපු 2013 වඩා මේක පොඩ්ඩක් සංකීර්ණත්වය වැඩි. හැමෝගෙම ඉල්ලනවා මේ ප්‍රශ්න හතරට අදාළව පවතින සියලුම විභාග ගැටලු ටික මේ සතිය තුලම ඉවර කරන්න කියලා. එහෙනම් නැවතත් අපි ලබන සතියේ මුණ ගැහෙනවා 2015 ස්ට්‍රක්චර් පේපර් එකත් එක්ක.